ඊයේ පාටියේදී ලොක්කම් පෙන්නන්න හැදුවේ මෙයා නේද? එයා ඇඳන් ඉන්න විදිහෙන් නම් පේන්නේ එයා තාම පළවෙනි අවුරුද්දේ කියලා. යමු. ගිහින් පෙන්නමු අපි කවුද කියලා. ඔයා දන්නේ නැද්ද සීනියර්ට ගරු කරන්න ඕනේ කියලා? දන්නවා. මොකද්ද ඔයාගේ නම? චිත්‍රා. මොකද ඒක? ෆස්ට් ඉයර්. ෆස්ට් ඉයර් එකේ ඉඳන් මෙච්චර ලොකු මොකද මේ රැක් කරනවා? නෑ සර් මේ ළමයා ක්ලාස් එකට යන විදිහ හුවා ඒකයි කිව්වේ. බොරු කියන්න එපා. ප්‍රොෆෙසර් කෙනෙක්වත් රැක් කරන්නද හදන්නේ? ප්‍රොෆෙසර්? ඔව්. චිත්‍රා. එයා මගේම දුවෙක් වගේ. එයා මනෝවිද්‍යාව විෂයෙන් බෙස්ට් টොප් කෙනෙක්. උපකුලපති තමයි යාට අනුමැතිය දීලා තියෙන උගන්වන්න. එයාව උපමනෝවිද්‍යා දේශක විදිහට පත් කරලා තියෙන්නේ. එයා PhD එක කරන ගමන් ඔයාලත් එක්ක හොස්ටල් එකේ ඉන්නේ. ඔයා දැන් කිව්වේ ෆස්ට් ඉයර් එකේ කියලා? චිත්‍රා. ඉතින් මම උගන්නන්නේ පළවෙනි අවුරුද්දටනේ. ඒ නිසායි ෆස්ට් ඉයර් කියලා කිව්වේ. ප්ලීස් මෙයාලට යන්න දෙන්න. සෝරි චිත්‍රා. ඔයා ප්‍රොෆෙසර් කෙනෙක්. ඒත් මම සමාජයේදී ඒ විදිහට තමයි ඉන්නේ. මම ජීවත් වෙන්නේ මගේම විදියකට. කොහොමද චිත්‍රා? ඔයා මනෝවිද්‍යාව උගන්නන ගමන් අනිත් පැත්තේ අද්භූත විද්‍යාව ගැන පරීක්ෂණ කරනවද? හැමදේම හොඳින් වැඩ. පොඩි කාලෙකින් ළමයි මට ගොඩක් හිතවත් වුණා. මම අනාථයෙක් කියලා මට දැනෙන්න නොදෙනවට මැඩම්ට ගොඩක් ස්තුතියි. ඇති ගොඩක් කතා කළා. මේ සතියන්තේ ඔයාගේ පරීක්ෂණ ගැන සම්මන්ත්‍රණයක් කරනව නේද? ඔව් මැඩම්. මම මේ වෙනකොටත් පරීක්ෂණ කරලා ඒ ගැන තොරතුරු ගොඩාක් හොයාගෙන තියෙන්නේ. සම්මන්ත්‍රණයේදී මම ඒ ගැන පැහැදිලි කරනවා. මට කියන්න චිත්‍රා මේ පරීක්ෂණ වලින් ඔයා මොනවද හොයාගත්තේ? Excuse me sir. සමට එන්න කිව්වද? මොනවද මේ? මොනවද මට මේ දවස්වල ආරංචි වෙන්නේ? හොස්ටල් එකේ භූතයෙක් ඉන්නවා කියලා? ඇත්තට මේ මිනිස්සු මොනවද මේ කියන කතාව? එහෙම භූතයෝ නෑ සර්. මේක තව ප්‍රසිද්ධ වෙන්න කලින් වහාම නවත්තන්න ඕන. හැම කෙනෙක්ම කියන්නේ හොස්ටල් එක ඇතුලේ හොල්මනක් ඉන්නවා කියලා. ඔය විකාර කතා ආරංචි වෙනවට මම කැමති නෑ. මේ ගැන හොයලා බලන්න. හොඳයි සර්. මේ ඔයාලා දන්නවද? අපේ හොස්ටල් එකේ ගොඩක් ගෑනු ළමයි පැනලා යනවලු. කවුරුත් දන්නේ නැති හේතුවක් නිසා. හොස්ටල් එකේ හොල්මනක් ඉන්නවලු. ගොඩක් ගෑනු ළමයි හෙවණැල්ලකුත් දැකලා තියෙනවා. මට තව කතාවක් ආරංචි වුණා. අපේ හොස්ටල් එක හදලා තියෙන්නේ කනත්තක් කුඩලු. කීප දෙනෙක් එකේ මරලා දාලා තියෙනවලු. හරි පුදුමයිනේ. නෑ අනේ. අපේ හොස්ටල් එකේ ඇන්ටි කරදරේ හන්දා ඒ ළමයා පැනලා ගිහිල්ලා තියෙනවා. එයා ජෙනරේටරයක් නේ. හාට ජෙනරේටරේ කිව්වේ? කවුද ජෙනරේටරේ? නෑ මේ අපි හොල්මන් ගැන කතා කරේ. භූතය පෙරේතයෝ කියන එක ඇත්ත නෙවෙයි. රෑට ගෑනු ළමයි නාන්න යනකොට හෙවෙනලි වගේ එන බොයිෆ්‍රෙන්ඩ්ලා කාගේද? දැන් ඉතින් කාගේද බොයිෆ්‍රෙන්ඩ්ලා කියලා කියාගෙන යන එකයි ඇත්තේ. පිස්සෝ වගේ ඔය හොල්මන් ඔළුවේ තියාගෙන ඉන්නව නෙවෙයි. ඒවා අත. මොකද චිත්‍ර ඔයා මෙතන? ඉතින් මොකද මිස්? ඔයා හැමදාම මේ වගේ කතා කිය ඉන්නවා. ඔයා යාව අල්ලගන්නකම් හරි කාට හරි හම්බ වෙනකම් හරි ඔයා කොහොමද ඒ වගේ දෙයක් කියන්නේ? ඒයි hina වෙන්නේ චිත්‍ර පොඩි ගැටලුවක් තියෙනවා. මෙහි ඉන්න හැම ළමයෙකුටම පිස්සු වගේ. ඔයයි මමයි ඇරුණාම මං අහන හැම දෙයකටම උත්තර දෙනව නේද? දෙන්න. මේ කෙල්ල සේරම ජෙනරේටර් කියනවා. ඒකේ තේරුම මොකද්ද? මං කොහොමද කියන්නේ මමයි එනම තිබ්බි කියලා. මොකද කිව්වේ? මුකුත් නෑ මැඩම් මේ ජෙනරේටරේ කියන්නේ මේ කරන්ට් එක ගියාම කරන්ට් එක ගන්න එකනේ. පොඩකින් මට තේරුම් කරලා දෙන්නකෝ. මගේ නම ප්‍රියා. ඒත් මේ හැමෝ ජෙනරේටර් කියන්නේ මොකද්ද? මේ මැඩම් මේ කිසි ප්‍රශ්නයක් නෑ මම වැරදිට හිතන්නේ කියන්නකෝ. මේ ප්‍රදීප් සර්ගේ ගෙදර වයිෆ් නැති වුණාම එයාට පවර් එක දෙන කෙනා මැඩම් වගේනේ. මොකටම පිස්සු. මං වගේ කෙනෙකුට මෙහෙම කතා හදනකොට උඹලා ඔක්කොම නැදිච්චු. අම්මපා උඹලට නම් හොදක් සිද්ධ වෙන්න හොඳ නෑ. මැඩම්. මොකද? ප්‍රදීප් සර්ලා ගෙදර පවර් ගිහිල්ලා. මැඩම් යනවනම් ජෙනරේටරේ දාන්නම්. දැම්ම දාන්නම්. උඹත් එනවද මෙතන? මට බය හිතෙනවා. මොකටද බය වෙන්නේ? කවුරු හරි ඉන්නවා. කවුරුත් නෑ. බය වෙන්න එපා මං ඇඳුම් මාරු කරගෙන එන්නම්.
කවුද? කවුද? කවුද දෙන? ස්පිරිට්ස් ආත්ම අපරාධකාරයෙකුගේ අතින් මැරී ගියා නම් හරි අහිංසකයෙක් වැරදිකාරයෙක් නිසා මරණයටපත් වුණා නම් හරි එතකොට මේ මළගිය පුද්ගලයාගේ ආත්මය භූතයෙක් බවට පත් වෙනවා. ඉතින් ඔයාලගෙන් කවුද භූතයෝ ගැන විශ්වාස කරන්නේ? ඕ ඔක්කොම වගේ. හොඳයි එතකොට ඔයාලගෙන් කී දෙනෙක් භූතයෝ දැකලා තියෙනවද? කෝ කවුරුත්ම නැද්ද? මේකයි හේතුව. ඔයාලා භූතයෝ දැකලා නැත්නම් ඒ විශ්වාස කරන්න යන්නේ. ඇයි මැඩම් මේ වගේ කතාවක් කියන්නේ? ඔයත් දැකලා ඇතිනේ මැඩම් භූතය ආවෙස වෙලා නටනවා ගහ ගන්නවා. ආවෙස වෙන්න ඕන තරම් හැකියාව තියෙනවා. හොඳයි. ඔයා අරක්කු බොනවද? සේරම වගේ. ඇයි බොන්නේ? ඔව් බොනවා. බිව්වම කික් එකක් එනවා. ජොලි ඉන්න පුළුවන් නේ. බිව්වම තියෙන ජොලියයි හයියයි අනික් වෙලාවට නැත්තේ ඇයි? මොකද බිව්වම තමයි ඔයාලගේ යටිහිත අවදි වෙන්නේ. ඇඟේ තියෙන හැංගිච්ච ශක්තියට යටිහිත ඒ වෙලාවට උදව් කරනවා. ඒ වගේ තමයි. අපි ගොඩක් බය වෙලා ඉන්න වෙලාවට අපි ඉස්සරහට සිද්ධ වෙන දේවල් ගැන හිතන්නේ ඒ විදිහටමයි. හරි අපි ටික වෙලාවකට හිතමු භූතයෝ ඉන්නවා කියලා. අපි ඒ වෙලාවට හිතනවා මිනිස්සු භූතයෝ වෙලා තමන්ව මරපු කෙනාව මරනවා කියලා. එහෙනම් ඉතින් මැරිච්ච කෙනාත් භූතයෙක් වෙලා එයාව මරපු කෙනාගෙන් පලි ගන්න පුළුවන්නේ. හැමදාම අපේ රටේ මිනිමැරුම් වෙනවා. ඊට පස්සේ ඒව කරපු අය හිරේ යනවා විතරයි. එයාලා අතින් මැරුණු මිනිස්සු ඇයි භූතයෝ වෙලා ඒව කරපු මිනිසුන්ගෙන් පලි ගන්නේ නැත්තේ? ඇත්තටම මිනිමරන මිනිස්සු සාමාන්‍ය මිනිස්සු වගේනේ ඉන්නේ. ඇයි එහෙනම් ඔය හොල්මන් වලට එයාලා විනාශ කරලා දාන්න බැරි? මෙන්න මේකයි. ඔළුව තමයි ලොකුම භූතයා. මේ කුණු ඔළුවේ තියෙනකන් අපි බය වෙලා තමයි ඉන්නේ. ඉස්සෙල්ලාම තමන්ගේ ඔළුව හදාගන්න. ඒ නිසා උඩ ඉන්න අය ගැන හරි යට ඉන්න අය ගැන හරි තීරණය කරන්න කලින් තමන් ගැන විශ්වාස කරන්න. පොඩ්ඩක් ඉන්න චිත්‍රා. ඔයාගේ කතාව හරි ලස්සනයි. Thank you. ඒ වුණාට ආත්ම තියෙනවා. ඔයා ඒක අත්දැකලා නැති නිසා එහෙම කියන්නේ. ඇත්තම දැන් බොරුවක් කියලා හිතෙනවා. අපේ ඉස්සරහට එන්නේ නැති දාට. ඒක වෙන්න බෑ. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. හරි අදහස් වලට ස්තුතියි. මං කියන දේ ඇත්තක් කියලා කවදා හරි විශ්වාස කරයි චිත්‍රා. හැන්ඩික්‍රාෆ්ට්ස් හරිම ලස්සනයිනේ. කියන්න බේබී ඔයාට මාත් එක්ක එන්න පුළුවන් නම් තව 4 දිනක් ඔයාට නිකම්ම හම්බෙනවා. මොකද කියන්නේ? එකපාරක් try කරලා බලන්න. ඔයාට හොඳ ෆන් එකක් මෙයාලත් එක්ක ගන්න පුළුවන්. චිත්‍ර මේ අහන්න. ඕක අල්ලලා දාන්න. ෆන් එකක් නේ. උඹලට ඕනේ ෆන් එකක්ද? මෙන්න එහෙනම්. ඒ චිත්‍ර උඹට මම උඹ මට අතේ සුවද? ඒක අහන්න ඕනේ මමයි හරිනම්. වලු ටිකක් දාගෙන ආවන ඔයිට වඩා හොඳ නැද්ද? උඹට මම පිරිමින්ගේ හයිය පෙන්නලා දෙන්නම්. ආ ඔබ කවුද මිනිහෝ? ඇයි මොනවද ඒ කරන්නේ? තමුසේ ගෑනුන්ට අත තියන්න આવොත් අත කපලා දානවා. තේරුණාද? ඔබට මං යනවා මෙතනින්. යන්න කිව්වේ. thank you. විනාඩියක් ඉන්න. මං ටක් ගාලා එන්නම්. මෙන්න චොක්ලට්. මේවා මමනේ ස්තුති කරලා දෙන්න ඕනේ. It's okay baby. ඔයාගේ මූණ මගේ නංගි වගේ. එයා චොක්ලට් වලට ගොඩාක් ආසයි. මං දන්නවා සමාජයේ මේ දවස්වල ගොඩාක් නරක වෙලා. ඔයා හිතන ඇති මම මේ චොක්ලට් වලට මොනවා හරි දාලා ඇති කියලා. මං ඕන නම් කාලා පෙන්නන්නම්. නැහැ. එහෙම නෙමෙයි. මම චිත්‍රා. වෙස්ලි කොලෙජ් එකේ සහායක ප්‍රොෆෙසර් කෙනෙක් විදියට වැඩ මම කරනවා. සිල්වා. බිස්නස් වැඩ කරන්නේ. අපි පොඩ්ඩක් වාඩිලා කතා කරමුද? හොඳයි. ඇත්තටම ඔයාගේ නංගි මං වගේමද? සමාවෙන්න. මගේ නංගි ඔයා වගේ හිටියා. එතකොට දැන්? ඕ. I'm sorry. It's okay. ඒකට මොකෝ? ඔයා දැන් ඉන්නවනේ. අපි ආයෙත් දවසක හම්බ වෙමු. bye. බයි චිත්‍රා. ආයෙ හම්බ වෙමු. අදින් පස්සේ චිත්‍රා අපි කියන විදිහට වැඩ කරයි.
කවුද එතන? කවුද එතන ඉන්නේ? කවුද ඔය? මොනවද ඔතන කරන්නේ? එපා! 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 ෂා මේ කෙල්ලට ගැනීමට වැඩේ කරනවා. අර කෙල්ල නම් මාර ලස්සනයි. මාර ඇඟක්නේ තියෙන්නේ බා. එහෙම කියන්න එපා. මේ මගේ නංගිගේ යාළුවේ. තුනට නේද නැකත් වෙලා තියෙන්නේ. මේ විදියට වාදනය කරොත් එහෙම කට්ටියම නිදාගනි. අයියෝ ඕක මාරු කරන්නකෝ. මොකා? බීට් එක වෙනස් කරන්නකෝ. ඒ කිව්වේ? තුනක් ගන්න. කියන දේ තේරෙන්නේ නැහනේ. දන්නේ නැද්ද? නෑනේ. ඩඩංග ඩංග චික ඩංග චික ඩංග චික ඩඩංග ඩංග චික ඩංග චික ඩා. උහුම නෙමෙයි. එහෙනම් කොහමද දාන්නේ? ඩංග ඩංග චික ඩංග චික ඩංග චික ඩංග ඩංග චික ඕ, ඩංග ඕ. චික ජා. අන්න එහෙමයි. ඒයි ඔයා කෙල්ලෙක් නේද? මොකද කෙල්ලන්ට ගහන්නේ? කියනවා බලන්න. මෙයා ගෑන් ළමයාගේ ඇඟට අත තියෙනවා. ඒකයි මම මේ ළමයාට ගැහුවේ. එක ගෑනු ළමයෙක් තව ගෑනු ළමයට අත තිබ්බ කියලා මොකද වෙන්නේ? ගෑන් ළමයාගේ ඉන්න වටේ අත දාන්න එක හොඳ දෙයක්ද? එහෙම අනවශ්‍ය විදිහට ගෑන් ළමයි අතපත ගන්න එක හොඳ නෑනේ. මෙයා ගෑනු ළමයෙක් වුණාට එයාගේ හිත හරියට පිරිමියෙක්ගේ වගේ. අනේ මං එහෙම ගෑල් ළමෙක් නෙමෙයි. එයා එහෙම තමයි. මොකක්? නෑ එයා එහෙම තමයි. කවුද? කවුද එතන? එන්න. චිත්‍රානේ පෝ. එන්න පොඩ්ඩයි. එන්න. එන්න. අනේ චිත්‍ර. අනේ චිත්‍ර මං ඕඩ කැමති නෑ. ජොලි කරමු. ප්ලීස් චිත්‍ර මට යන්න දෙන්න. ජොලි කරමු. අනේ චිත්‍ර මට යන්න දෙන්න. අනේ චිත්‍ර ප්ලීස්. ඒ මොකද මේ කරන්නේ? අනේ මම මුකුත් ඔයා දැක්කද? මම කෙල්ලෙක් හන්ද මට මේවා කෙලින් කියන්න බෑ. එයාට අසනීපයක්ද? මොන ආසනීපයක්ද? ඔයා දන්නේ නැද්ද? සමහර කෙල්ලන් මේව කරන්නේ ආසාවට. එයා ආස ගෑනු ළමයින්ට. ඔව් ඒක ඇත්ත. සුනේත්‍රා. සුනේත්‍රා මෙච්චර දවස් ඔය කොහෙද ගිහින් හිටියේ? බලන්න මෙයාලා කියන දේ. ඔයාවත් මෙයාලට ඇත්ත කියන්න. චිත්‍ර මෙයාලා ඔයාගෙන කියන කතා හැමදේම ඇත්ත. ඒක බොරුද? ඇත්ත? ඔව් ඇත්ත. මෙයාලා කියන දේවල් ඇත්ත. හැමෝම හිතුවේ මම හොස්ටල් එක අතහැරලා ගියා කියලා. මට ඔයාගෙන් ඈතට යන්න ඕනුනේ. ඒකට හේතුව ඔයා චිත්‍ර. හොස්ටල් එකේ ළමයි දිහා හොරෙන් බලන එක, හේවණැල්ලක් වගේ පස්සෙන් යන එක, එයාලට අනවශ්‍ය බලපෑම් කරන එක, හොස්ටල් එකේ හැම ළමයෙක්ම ඔයාගෙන් ඈතට යන්න බලන් හිටියේ. හොස්ටල් එකේ හැම රැයකම කෑ ගහන කෙන්දිරි ගාන සද්ද ඇහුණා. එයාලා ඔයාට බයයි. අනේ චිත්‍ර ප්ලීස්. අනේ එපා. චිත්‍ර? අනේ එපා. මට බය හිතෙනවා. චිත්‍ර! අනේ එපා. ඒ චිත්‍ර! ඔයා කොහෙද? මම මේ එන්න. අනේ එපා. මට බයයි. චිත්‍ර? අනේ එපා. අනේ එපා චිත්‍ර. චිත්‍ර මොනවද මේ කරන්නේ? සෙල්ලම්. මොකද්ද? මේක අලුත් සෙල්ලමක්ද? එන්න අපි යමු. මං එන්නේ නෑ. එන්න චිත්‍ර. ඔයා සෙල්ලම් කරන එක නවත්තන්න. චිත්‍ර. ඔයා කියන දේ අහනවද නැද්ද? ඔයා මං ගැන දන්නේ නැහැ. එන්න යමු ගිහින් නිදාගමු.
චිත්‍ර දැන් නම් හොඳටම වැඩි. චිත්‍ර අනේ මට මුකුත් කරන්න එපා. අනේ ඔයා මගේ සහෝදරී කියලාද හිතාගෙන ඉන්නේ? මට අන කරන්න. චිත්‍ර ඔයා වගේ සීමාව පන්නනවා. මොකද්ද සීමාව? මං ඔයාගේ ඇස් උගලලා දානවා. නිදා ගන්න ආසයිනේ. යමු එහෙනම්. ඉන්න දෙන්න. චිත්‍ර ප්ලීස්. අනේ අපි අතරින්න. චිත්‍ර අනේ අපි අතරින්න චිත්‍ර. ප්ලීස් අපිට යන්න දෙන්න. අනේ චිත්‍ර. අනේ චිත්‍ර අතරින්නකෝ. එයාට ගිහින් කියන්න පිරිමි 7-8ක් වුණත් මට එකපාර බලා ගන්න පුළුවන් කියලා. එයා දන්නේ මං කවුද කියලා. එයාට මොනවද මට කරන්න පුළුවන්. එයා මං ගැන මොනවද දන්නේ? මම තමයි දිනන්නේ. විනාශ කරලා දානවා. මරලා දානවා. එදා මං චිත්‍රව නෙවෙයි දැක්කේ. චිත්‍රට භූතයෙක් වැහිලා. ඔයා පිස්සෙක් වගේ හැසිරෙන්නේ ඇයි කියලා මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. එයා මොනවද කරන්න කියලා එයාවත් දන්නේ නැහැ. අනාථයෙක් වගේ ඉන්න චිත්‍ර ගැන මේ වගේ දෙයක් ඔයාලට ආරංචි වුණොත් චිත්‍ර ආයෙමත් අනාථයෙක් වෙනවා. ඒ නිසා මං ආයෙමත් හොස්ටල් එකට ආවේ. චිත්‍ර ගෑනු ළමයිට වැඩියෙන්ම කැමති. එයාගේ භූතයා එයාට වැඩිය භයානකයි. චිත්‍රා ඔයා මේ වෙලාවේ මාව හොස්ටල් එකෙන් අයින් කළා මැඩම්. චිත්‍රා හොඳ ශිෂ්‍යාවක් නිසා මං ඔයාට කැමතියි. ඒත් මේ වෙලාවේ මට ඔයාට උදව් කරන විදිහක් නැහැ. මට සමා වෙන්න. මෙයා මගේ ලොකු දුව වගේ. ඔයා වගේ නෙවෙයි. ඇත්තමයි කියන්නේ. අර බලන්න එයා ආවා. එයා රැජිනක්නේ. ගෑන් ළමයට කරදර කරන රැජිනක්. පිරිමි ගෑනු වැඩ කරනවා මම දැකලා තියෙනවා. ඒත් උගන්නන ගෑන් ළමෙක් මෙහෙම කරනවා නම් මම දැකලා නැහැ. ඔයාගේ දුක නැති කරන්න කෝවිලේ නම් බෙහෙත් තියෙනවා. කෝවිලෙන් කොහොමද බෙහෙත් ලැබෙන්නේ? ඔයාට ජීවිත සහකරුවෙක් ඉන්නවනම් ওই ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔව් චිත්‍ර, ඔයාට ওই පාලුකම හන්ද තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ජ්‍යොතිෂ්‍යතුමා ඔයාට හොඳ කේන්ද්‍රයක් හදලා දෙයි. ජ්‍යොතිෂ්‍ය? මැඩම් මම මේ දේවල් විශ්වාස කරන්නේ නැහැනේ. ඔයා විශ්වාස කරත් නොකරත් පිරිමි ළමයිගේ පැත්තෙන් ඕව විශ්වාස කරනවා. ඉතින් මොකද? කේන්දර බලන්න උපම් වෙලාව ඕනේ. ඒක අපි දන්නේ නැහනේ. ඒකයි අපි මෙහාට ආවේ. දුව මෙතන ඔයාගේ ඇඟිලි සලකුණ තියන්න. මම ඉගෙන ගත්ත කෙනෙක් ස්වාමී, මට අත්සන් කරන්න ඒ පුළුවන්. වුණාට මෙතන ඇඟිලි සලකුණ තියන්නකෝ. මේ මොන විකාරයක්ද? මීට අවුරුදු දහස් ගණනකට කලින් අගස්ති මුනිවරයා තමන්ගේ දෘෂ්ටියෙන් බලලා මිනිස්යාගේ අනාගතය දැනගන්න ලියපු ශාස්ත්‍රයක් තමයි මේ. මිනිස්යාගේ ජීවිතේ මොන මොන ප්‍රශ්න එනවද ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා තමයි මේ ශාස්ත්‍රයෙන් කියවෙන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. මිනිස්යාගේ ඇඟිලි සලකුණු පරීක්ෂා කරාට පස්සේ මිනිස්යාගේ ජීවිතේ හැමදේම කියන්න පුළුවන්. මම මං ගැන හොඳට දන්නවා. මට ඕනේ ඇඟිලි සලකුණු පරීක්ෂා කරගන්න. ඔයාගේ තියෙන බුද්ධියෙන් මාව වෙනස් කළොත් ඔයා මගේ ගුරුවරයා. මම මගේ බුද්ධියෙන් මාව වෙනස් කළොත් මං ඔයාගේ ගුරුවරයා. ඕන් නම ශිවාය. මේ අහන්න. එහෙමයි ගුරුතුමනි. ඔයාගේ ඇඟිලි සලකුණු වලට අනුව මේ තියෙන්නේ ඔයාගේ අනාගතය ගැන ලියවිච්ච ලියවිල්ල. මං අහන ප්‍රශ්න වලට ඔව්ද නැද්ද කියලා විතරක් කියන්න. ඔයා ඔක්කොමටම හා කිව්වොත් ඒක තමයි ඔයාගේ අනාවකි පත්‍රය. ඔයාගේ උපත ජනවාරි. නෑ. ඔයා විවාහ වෙලා. නැහැ. ඔයා උගන්නන රැකියාවක් කරන්නේ. ඔව්. ඔයාගේ වයස තාම අවුරුදු 30යි. නෑ. මෙතන තියෙන හැම අනාවකි පත්‍රයක්ම බැලුවා. ඔයා ගැන කිසිම දෙයක් නැහැ. මහා ශිවරාත්‍රියේදී වෛද්‍යශ්වරී කෝවිලට යන්න. එහිදී ඔයාගේ අනාවකි පත්‍රය ලැබෙයි. මොකද hina වෙන්නේ චිත්‍ර? මගේ ජීවිතේ අනාවකි පත්‍රයකලු තියෙන්නේ. ඒකයි. ගොඩක් කාලයක් පරීක්ෂණ කළ තමයි ඔය රිසර්ච් එක කරේ. ඒ වුණට ඔය සහතිකේ පොඩි කොලයක් නෙවෙයි චිත්‍ර.
ඔය දන්නවනේ මිනිස්සුන්ගේ පණ අපේ හද ගැස්ම තුල තියෙන්නේ. අද මේකට hina වුණාට ඔයා මේක විශ්වාස කරයි චිත්‍රා? මට සද්ද ඔයා ගැන කිව්වා. බලන්න ඔයාට මොන දේ සිද්ධ වුණත් අපි ඒකට උත්තරයක් හොයාගන්න ඕන. ඔයාගේ ඇතුළතින් ඒකට උත්තර අපිට හොයාගන්න පුළුවන්. ඔයාව මෝහණය කරලා. තවත් විදියට කිව්වොත් මේකෙන් හිත් කියවන්නත් පුළුවන්. බලන්න චිත්‍රා. මේක මිනිමරුවන්ගෙන් ඇත්ත දැනගන්න පාවිච්චි කරන්න. මේකේ ලයිට් එකක් මගේ මොලේ තොරතුරු කියවනවා. අනේ අයියෝ ඔගොල්ලෝ හරි වෙලාවට මට ගහන්නේ. මොකෝ චන්ද්‍රා මොනවද හීනෙන් දැක්කේ? මට කියන්න බෑ. ඇයි කියන්න බැරි? ඒක මේ මායි බිරිඳයි ඇවිදින්න යනකොට එයා වැටෙන්න ගියානේ. මගේ අවාසනාවට එයා වැටුනේ නෑ. මායි බිරිඳයි බීච් එකේ ඇවිදින්න යනකොට සමන්තා මගේ ඉස්සරහාටම ආවා. ඊට පස්සේ ඔය බෙල්ලෙක් ගැහුවා. ඊට පස්සේ සමන්ත බේරුණා. ඒ කිව්වේ නිදා ඉන්නකොටත් මේ මැෂින් එක වැඩ කරනවා. ඔයාගේ මොලේ වැඩ කරන එක නැවතුනොත් ඔයාව කොම තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. නිින්දෙදි කොම තත්ත්වයට යන එක පළක්වන්න ඕන. මොකද ඔයාගේ මොලේ විහිසුනොත් ඒකෙන් අපට ඔයාගේ හිත කියවන්න ලෙහෙසි වෙනවා. මේ වැඩේට ඔයාගේ හිතේ ලොකු හයියක් තියෙන්න ඕන. ඇස් වැහෙන්න කලින් මම්මගේ ජීවිතය ගැන දැනගන්න කැමතියි. ඒක මට මේ වෙලාවෙම දැනගන්න පුළුවන් වෙනවා නම් මං ලෑස්තියි. මැඩම් මේ බලන්න. බය වෙන්න එපා චිත්‍රා. හැමදේම හරියයි. මෙන්න චිත්‍රා. ඇයි අනේ ඔයා තරහ කෑම වලින් පිට කරන්නේ? චිත්‍රා මොකද? චිත්‍රා Excuse me. චිත්‍රා ඔයා හොඳින් නේද? වෙලාවට කන්නේ නැති වුණාම ඔවා ඔහොම වෙනවා. ඉන්න මං ඔයාව ගිහින් ඇරලවන්නම්. මේක තමයි හොඳම වෙලාව හිත කියවන්න. එයා දැන් සැහැල්ලු මනසකින් ඉන්නේ. ඒක නිසා අපට එයාගේ හිත කියවන්න පුළුවන්. මේ කවුද? එයා අපිට උදව් කරන්න ආවේ. උදව් කරන්න නෙමෙයි බය කරන්න. චිත්‍රාගෑඟට භූතෙක් වෙහිලාද? ඔහෙ කියනවාද භූතෙක් නිසා මේ දේවල් වෙනවා කියලා? මේ ડોක්ටර් ගරු කරලා කතා කරනවා. මිනිස්සු බය කරලා සල්ලි හම්බ කරන එක තමයි ඔහෙලගේ රස්සාව. ඔහෙලාත් ඒකම නේ කරන්නේ. ලේඩුව මාරු දානවා. ඊට පස්සේ සැපට ඉන්නවා. ඒයි තවුස මෙතන යනවා. ආව මට මෙතන උගන්නන්න. මේ මොකද මේ? ECG normal. යා සාමාන්‍ය විදිහට හැසිරෙන්නේ නැහැ ડોක්ටර්. ડોක්ටර්, මෙයාගේ නාඩි බැලුවද? ඔව් සාමාන්‍යයි. heart beat සාමාන්‍යයි. සාමාන්‍යයි. ડોක්ටර් බලනවා සිංහෙක් වගේ කොහොමද දඟලන්නේ කියලා. එක සිරුරක ආත්ම දෙකක් සටන් කරනවා. එක සිරුරක ආත්ම දෙකක් තියදී මොනවා වෙයිද? බලනවා එයාගේ ඇඟෙන් අනිත් ආත්මය යනකම් සංසුන් වෙන එකක් නැහැ. මොනවා හරි කරලා එයාගේ ඇඟේ එක ආත්මයක් එළියට ගන්න වෙනවා. නැත්නම් එයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. තේරුණාද? ඒයි තමුසර විකාරද? අනේ සමාවෙන්න. මට සමාව දෙන්න පුළුවන්. හැබැයි ඔයාලා මගේ කීමට කන් දුන්නොත් චිත්‍ර බේරෙයි. මොකද චිත්‍රගේ ශරීරය ආත්ම දෙකක් තියෙනවා. ඕ නමස් ශිවාය. සමාවෙන්න සර්. දැන් අපිට මෙයාගේ හිත කියවන්න බෑ. හොඳම දේ තමයි ડોක්ටර් මෙයාව මනෝවෛද්‍යවරයෙක් ළඟට අරයි යන එක. චිත්‍රා, දැන් අපි ඔයාව අරයි යන්න හදන ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරයා ළඟට. හලෝ චිත්‍රා, එන්න. අයියා ඔයා ડોක්ටර් කෙනෙක්ද? ඇයි? මට ડોක්ටර් කෙනෙක් වෙන්න හොඳ නැද්ද? ඒත් ඔයා බිස්නස් නේ කළේ. ඔව්, මේකත් බිස්නස් එකක්. මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරනවානේ. එතකොට ඔව් මම කමල් සිල්වා. ඔය ෆයිල් එක දෙන්න. මේ මොනවද වෙන්නේ චිත්‍රා?
ඔයා මට කලින් කිව්වේ නැත්තේ ඇයි? මං විශ්වාස කරන්නේ නැහැ. අන්ධ විශ්වාස ගැන විශ්වාසයක් නැහැ. මගේ හීන ගැන කිව්වොත් මං කරපු රිසර්ච් එකේ ඵලය මොකක්ද? හීනයක්? ඔයා මොනවද මේ කියන්නේ චිත්‍රා? දැන් රිලැක්ස් වෙන්න. කලබල වෙන්න එපා. ගැඹුරු නිින්දකට යන්නේ. සැහැල්ලු වෙන්න. සැහැල්ලු වෙන්න. ඔය හීන දකින්නේ කවද ඉඳන්ද? ගොඩක් කල්ද? ටික දවසක ඉඳන්. හීන කියන්නේ අපේ සිතුවිලි වල තමයි. ඔයාගේ බය, ඔයාගේ මතක මොලේ තැම්පත් වෙලා ඒවා හීන විදියට පේනවා. ඒක ස්වභාවික දෙයක්. එකපාරක් විතරක් නම් මෙච්චර හිතන්නේ නැහැ. ඒ වුණාට මේ හීනේ සැරින් සැරේනවා. සැරින් සැරේනවා. එපා. මට කියනවද මොකක්ද ඔයා හීනෙන් දැක්කේ කියලා? මං කෑ ගැහුවේ ඒ මිනිස්සුව මරන්න එපා කියලා. ඒයි මරන්න එපා. ඒත් ඊ ගෑනු කෙනා යාට හයියෙන් ගැහුවා. ගහන්න එපා. ගහන්න එපා. ඒයි. ඒ මිනිස්සු ඒ තැන මට මුකුත් තේරෙන්නේ නැහැ. ඔයා මේක විශ්වාස කරන්නේ නැහැ නේද? මිනිස්සු ඔයා කියන දේ විශ්වාස කරේ නැත්නම් ඔයාට පිස්සු කියලා හිතයි. අනිවාර්යෙන්ම. මේව මට පේන්නේ නැතුව වෙන කාට හරි වුණා නම් මමත් එහෙමයි හිතන්නේ පිස්සු කියලා. ඒත් ඒක හංගන එක හොඳ දෙයක් නෙමෙයිනේ. කියන්න බෑ. මොකද මේක ඇත්ත කියලා මට ඔප්පු කරන්න මං ගාව සාක්ෂියක් නැහැ. මේ බලන චිත්‍රා දෙයියෝ අපට දුන්නු දායාදයක් තමයි නින්ද. ඒක ඔයාට සාපයක් වෙලා. මං ඔයාට උදව් කරන්නම් චිත්‍රා. තෑන්ක්ස්. ඒ මොකටද? ඔයාගේ හිත හැදුවටද? මාව පැරැද්දුවට. කමෝන් ඔයා පෙරදුනා කියලා හිතන්න එපා. ඔයාට ඒ හීනේ ආයේ පෙහුණොත් මට කියන්න. ඊට පස්සේ මම බලන්න මොකද කරන්න ඕනේ කියලා. එළියේ ඉන්න මං එන්නම්. හයි සර්. අපි ඔයාව මීට කලින් හමුණා කියලා චිත්‍රාට නෑ මං කිව්වේ නෑ. කියන්නෙත් නෑ. ඔයාලා මට කිව්වනේ මං ගාවට චිත්‍ර එක්කන් ඉන්නම් කියලා. එහෙමනම් මං චිත්‍ර ගාවට යන්නම්. මේ කේස් එක මම හැන්ඩල් කරන්නම්. දන්නවද මං එහෙම කිව්වේ ඇයි කියලා? මේ වගේ අමාරු කේස් වලදී ලෙඩා ගාවට ડોක්ටර් ගියොත් යාළුවෙක් විදිහට වැඩේ කරගන්න ලේසි. මේ කේස් එක ගද්දී මට සැක හිතුණා එයා මත්ද්‍රව්‍ය අරගෙනයි ඉන්නේ කියලා. එහෙම ඩ්‍රග්ස් ගත්ත අය තමයි මේ විදිහට හැසිරෙන්නේ. ඒත් මම බ්ලඩ් සාම්පල් එකක් අරගෙන ටෙස්ට් කරා. ඒත් හැමදේම සාමාන්‍යයි. මයින් ඊඩින් පරීක්ෂණයේදී මොලේ තරංග සාමාන්‍යයි. ඒත් එයා අසාමාන්‍ය විදිහට හැසිරුණා. ඒත් අන්තිමේදී මම එයාව මොහොනය කරාම මට අලුත් කතාවක් කිව්වනේ. ඒ කතාව තමයි හීනයක් ගැන. අයියේ චිත්‍රා මේ කොහෙද? මේ කොහෙද? මේ කොහෙද? මේ තියෙන්නේ ගිය මාසේ ඇමරිකාවේදී ගත්ත ෆොටෝ එක. ගිය සතියේ? ඔව්. අයියේ අයියේ චිත්‍රා? අනේ අයියේ මේ තැන තමයි මට හීනේ පේන්නේ. මොකද්ද අනේ චිත්‍රා යමුකෝ. මේ? අනේ අයියේ යමුකෝ. එන්නකෝ යමුකෝ. කටවා ගන්නවා. මේ වෙනකම් මං හිතා හිටියේ ඔයාට පිස්සු කියලා. ඒ වුණාට ඔයාට හොඳම පිස්සු. හොඳම පිස්සු. ඔයාට පාස්පෝර්ට් එකක් තියෙනවද? ඔයාගාව පාස්පෝර්ට් එකක් නැහැ. ඒ වුණාට ඔයා කියන විදිහට ඔයා ඇමරිකාවට ගිහින් මිනිමරුවෙක් දැක්කා. පිස්සෙක් ගහන ගල් වලට වඩා භයානකයි බොරුව. ඔයාගේ කතාව ඇහුවොත් ඇත්තටම අපිටත් පිස්සු හැදෙනවා. යන්න. හැමෝම තමන්ගේ වැඩක් බලාගන්න. යන්න. ඒයි ඒයි තම මොනවද කියවන්නේ? චිත්‍රා. මොනවද කියවන්නේ? අයිය විදියට නෙමේ අඩුම තරමේ මිනිස්සෙක් වගේවත් වැඩ කරනවා. චි සමාජයෙන් මගේ ජීවිතේ ප්‍රශ්නයක් කරලා. මොකද මං ගාව උත්තරයක් නැති නිසා මට පිස්සු කිව්වා. මම මගෙන්ම උත්තර හොයනවා. මොකද ඒ හීනේ තමයි සාක්ෂිය. ඒ හීනෙත් එක්ක මොකද්ද මගේ තියෙන සම්බන්ධය? ඒක තමයි මට දැනගන්න ඕනේ. තේරුණාද? මගේ ජීවිතයත් මරණයත් අතර සටනක් තියෙන්නේ. හොයාගන්න. කියන්න චිත්‍රා. ඇත්තටම මොකද්ද මේ හීනේ? මම අතරින්නේ නෑ සර්. මගේ හීනෙට මේ වෙනකන් සාක්ෂියක් ලැබුණේ නැහැ. ඒත් එහෙම තැනක් තියෙනවා නම් ඒ මිනිමෙරුමත් ඇත්ත. ඒක ඇත්ත නම් මෙයාගේ මරණයෙන් මට මොනවා හරි කියන්න හදනවා. මට අවමන් කළා. මගේ හිතේ සැනසීමටත් ඇත්ත හොයාගන්නයි මම මේ ඇමරිකාවට යන්නේ. චිත්‍ර මං කියන දේ අහන්න. මං එදා ඇසුරුණු විදිය ගැන ඇත්තටම මට කනගාටුයි.
ඒකට මං තමාව ඉල්ලන්න යාවේ. මගේ සහයක ස්වර්ණ එයත් ඔයත් එක්ක ඇමරිකාව වෙනවා. ඔයා යව දන්නේ. ඒත් එයා ඔයා ළඟින්ම ඉන්නවා. එයා ඔයාට උදව් මට කරා. කාගෙන්වත් උදව් ඕනේ. ඒත් අපිට ඔයා ඕන චිත්‍රා. ඔයාගේ හීන ඇත්තනම් ඒ වගේ දෙයකින් ඔයාව බේරගන්න කෙනෙක් ඉන්න ඕන. එකපාරක් එයත් එක්ක කතා කරන්න. එයා ඔයත් එක්ක අනිවාර්යයෙන්ම ඉඳී. මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ චිත්‍රා. කතා කරන්නකෝ. හෙලෝ. හායි චිත්‍රා, මං කවදාවත් ඔයාව ලෙඩෙක් කියලා හිතන්නේ නැහැ. ඔයත් මාව ඩොක්ටර් කෙනෙක් කියලා හිතන්න එපා. මං හොඳ යාළුවෙක් එක්ක ඇමරිකාව බලන්න කැමතියි. මාත් එනවා ඔයත් එක්ක. පස්සේ හම්බ වෙමු. බයි. ස්වර්ණ මගේ නංගි හොඳට බලා ගන්න ඕනේ. මං කියපුව මතකයිනේ. ඔයාගේ හිත රිද්දුවද සර්? එයා මගේ දැනුම හැල්ලුවට ලක් කරා. මම පරදින කෙනෙක් නෙමෙයි කියලා ඔයා දන්නවනේ. එහෙමනම් බලමු මොකද්ද වෙන්නේ කියලා නේද? මං ඔයාට සුබ පතනවා චිත්‍රා. චිත්‍රා සහ පිරිස. සමාවෙන්න මේ පොඩ්ඩක් අල්ලගන්න. ඇත්තටම මොකක්ද දන්නවද? ඉන්දියාවෙන් ඉඳන් ලස්සන කෙල්ල දෙන්නෙක් එනවා. මේ සතිය එක්කෙනෙක්ව යාළු කරගන්නවා. ලබන සතිය අනිත් එක්කෙනාව යාළු කරගන්නවා. දෙන්න මාරු කර කර ඩිස්කෝ ගෙනියනවා. මගේ ගුරුතුමත් කිව්වා මගේ ජීවිතේට ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා මගේ ජීවිතේ වෙනස් කරයි කියලා. මේ ලෝකේ ඉන්න ලස්සනම කොල්ල මම. ඔයා මගේ වැඩ බලාගෙන ඉන්න. ඔන්න බලාගන්න වැඩ. චිත්‍රා, කොෆි? Hi baby, I love you. Hi. අයියෝ. මම මේ පැත්තට ඔච්චර හයියෙන් ගාපු නිසා පැත්ත හොයාගන්න බැරි වුණා මැඩම්. ඒයි කවුද පිස්සා? ඒ කවුද පිස්සා? ඔව් මම දන්නවා පිස්සා කවුද කියලා. මොනවා? මෙයා මං ගැන හොඳ කියනවද? මං කවුද කියලා දැනගෙන වගේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ චරිතය වෙනස් කරගන්න. අපි යමු චිත්‍රා. අපි අමුත්තන්ව අයිබෝන් කියලා පිළිගන්න. I love you කියලා නෙමෙයි. තේරුණා නේද? ඔව් එහෙම තමයි. අපි යමු මැඩම්. බෑග් එක අරගෙන එන්න. බෑග් එක අරන් ඇද්දි තවත් මහන්සි නෑ වගේ මැඩම්. නෑ මැඩම්. මැඩම්ට හොඳට ශක්තිය තියෙනවා. හරි විදියට ඇවිද නැත්තම් මිනිස්සු හිතයි මුකුත් කරගන්න බැහැයි කියලා. මොකද්ද ඔයාගේ භාෂාව? ඔයාගේ නම මොකද්ද? දුන්නම කන්න. කාලා දුවන්න. කාලා දුවන්න. කාලා දුවන්න. ඔය දුන කැල අයින් කළා නම කියන්න. දුන්නම කන්න. ඔව් මැඩම් තේරුණාද? ඒක කිසිම තේරුමක් නැති නමක් නේ. මොන වුණත් අම්මයි තාත්තයි හරියටම නම දාලා. ඔයා ඕනාට වැඩි බේබී. මම අවුරුදු 20ක් තිස්සේ මේ ඉන්නේ. මෙක්සිකෝ ඉඳලා චිකාගෝ වෙනකන් හැමතැනම දන්නවා. ඔයා හරියට රවුම් ගහන කෙනෙක් නේ. මොකෝ නැත්තේ? රටකට එන අය ගන්නයි කෑරෙන්නේ වෙන රස්සාවක් නැහැයි කියලා එයා අපිට කිව්වා. අයියෝ ඒක අමතක කරන්න. ඇමරිකන් කෙල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්න තේරුණාද? එහෙමද? සුවන් එක්මට දුවමු. බේබී ඔයා නම් ගියාත්මේ පිරිමි කෙනෙක් වෙන්න ඇති. ඔයා බලන්නෙත් පිරිමියෙක් වගේ. අනේ මන් දන්නේ මට තේරෙන්නේ. Excuse me මොකක්ද මැඩම් දැනගන්න ඕනේ? මට දැනගන්න ඕනේ විල පැත්තේ ලංකාවේ පුද්ගලයෙක් මරලා දාලා තියෙනවද කවදා හරි? ඔයා දන්නවද ඒක කොතන කවදා වුණ දෙයක්ද කියලා? නෑ. එහෙනම් අපිට උදව් කරන්න වෙන්නේ නැහැ. ඔයාට ඕන මොනවා හරි උදව්වක් ඕන නම් කෙනෙක් ඉන්නවා. එයා ඔයාට උදව් කරයි. චිත්‍ර මොකද්ද පොලිසිය කෙනා කිව්වේ? මේක මගේ ජීවිතය ගැන ප්‍රශ්නයක්. මං කොහොම හරි උත්සාහ කරනවා ඒක හොයාගන්න. චිත්‍රා WhatsApp දාපු ෆොටෝ එක ගත්තු තැනට යන තව 70ක්ම 100ක් විතර තියෙනවා. කවන්න නැද්ද බේබි? ස්වර්ණා මං හීනෙන් ස්ටැචු එකක් පේනවා කිව්වා නේද? ඒක තමයි මේ. මගේ ෆොටෝ එකක් අරන් දෙනවද? ප්ලීස් දෙන්න ගමු. මේක මගේ පළවෙනි ජයග්‍රහණය. මං ඔයාට බිල පෙන්නන්න. යම්.
මොකද උනේ චිත්‍රා? මට ගෙදර යන්න ඕනේ මෙහි ඉන්න බයයි. ඔයාගේ හිතට අමාරුද? බය හිතෙනවා. මුහුදු 7ක් පහු කරන් මං මේ ඇවිත් තියෙන්නේ. මම බලාපොරොත්තු වෙන දේ උනේ නැත්තම් මේ මොකද බේබි හැමදාම ඇමරිකන් ජොකියෙක් වාගේ චකචක ගාන එක්කෙනා මොකද මේ කවදාවත්ම නැතුව පිළිමියක් වාගේ සද්ද නැතුව ඉන්නේ ඈ ඇයි වෙලාව බලලා කතා කරා නම් තමයි හොඳ. හිත අප්සෙට් වෙලාවට නෙමෙයි. මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා මොකද්ද ප්‍රශ්නේ කියලා. රිවයින්ඩ් කරලා බලමු. අයියෝ බේබි ඔයා මට හින්දි ෆිල්ම් එකක කතාවක් කිව්ව නේද? හරි බේබි හරි. අර මගේ අදහස කතාවේ මුලින් නෙමෙයි මිනිමරුම තැනින් පටන් ගත්තා නම් හොඳයි. දුන්නම කන්නම්. ඔයාටත් මොලේ තියෙනවනේ. ඔයාට ඕන කෙනාගේ ෆෝන් නම්බර් එක මං හොයාගත්තා. අපි කෝල් කරලා බලමු. හලෝ ගජනායක. නියම නමක් නේ තියලා තියෙන්නේ. කවුද? මේ ටිකට මගේ නම අමතුකුණාද ඔබට? දුන්නම කන්නම් කාලා දුවන්නම්. දුන්නම කන්නම්. අර කාලා දුවන කෙනානේ මේ කතා කරන්නේ. අනේ බං විහිළු කරන එක නවත්තපන්කෝ බං. මට උඹෙන් උදව්වක් ඕනේ. මට උඹව කවද්ද කීයටද හම්බ වෙන්න පුළුවන් කියපන්කෝ. ඒක නෙමෙයි මොනවද මේලා කරන්නේ? අනේ ගජනායක උඹ කොහෙද ඉන්නේ? කියහන්කෝ. අනේ කොහෙද ඉන්නේ බං? මොකද්ද බං මේ කරන්නේ බං? මම ඉලව්ව මම මේ කනත්තේ අතර බංගල වරෙක්කෝ. අනේ වරෙක්කෝ බං. අනේ හප්පච්චියේ. මේ කවුද? අනේ අපේ හොල් බලද්ද දැල්ලේ. මූණත් වහගෙන පොඩ්ඩක් ළඟලා බලන්න ඕනේ. කවුද? අම්මේ! පොඩ්ඩක් ගහන්න මට මේකයි දැනගන්න ඕනේ ලංකාවේ කෙනෙක්ගේ සෝනක් ගැන දැනගන්න ඕනේ. මොකද කියන්නේ? ඒව රාසිකතේවනේ යාළුවා. ඒ වගේ විස්තර තියෙන්නේ ඇමරිකානු සෙමට්‍රි එකේනේ. ඔව්. එතනින් විස්තර ගන්න එක නම් ගොඩක් අමාරු වැඩක් නේ. වෙන වැඩක් තියනවද? කවසර බාරකදී පොඩ්ඩක් හමුද ටිකක් කතා කරන්න. අනිවා. යන්නකෝ අක්කේ. ඔයාගේ ප්‍රශ්නේ මම විසඳන්නම් අක්කේ. ඇමරිකාවේ සෝන් වල තියෙන සේරම විස්තර ටික මං ඔයාලට ගෙනත් දෙන්නම් අක්කේ. හායි. මේ බලන්න. මේ ඇමරිකාවේ හිටපු ඉන්දියානුවන්ගේ සෝන් වල විස්තර ටික. එතකොට මේ ෆොටෝ එකක් නැති කෙනා? ෆොටෝ එකක් නැති නම් මොකද? ඇඩ්‍රස් එක තියෙනෝනේ. ඒකෙන් අපිට විස්තර ටික හොයාගන්න පුළුවන් නේ. චිත්‍රා අපි තව කොහේ කියලා හොයන්නද? ගජනායක දුන්න ලිස්ට් එකේ කොහෙත්ම එයාගේ සොහොන් කොත නැහැ. මිනිමෙරුමක් වුණා නම් මරණේ ලියාපදිංචි කරලා වල්ලන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මිනිමෙරුම ගැන කවුරු හරි දැනගනී කියලා ඒක ප්‍රසිද්ධ නොකර ඉන්න තිබුණා ඇති. ඔයා එයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ලේක් සයිඩ් එකේ මිනිමෙරුමක් සිද්ධ වුණා නම් මේක පොලිස් වාර්තාවල අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒත් ඔයා ඒ විල හොයන්නේ නැතුව මැරුණ කෙනා හොයනවා. ඒක අභිරහස් චරිතයක්. ඒ කෙනා ගොඩක් ඇත්ත කියන කෙනෙක්. චිත්‍රා ඔයා මෙච්චර කල් බොරුද ඇත්තද කියන්නේ කියලා හොයන්නේ නැතුව මං ඔයත් එක්ක හැමතැනම ආවා. අපි දැන් ආපහු යමු. මම එන්නේ නැහැ. ඒ ගිහින් පිස්සා කියලා අහගන්නවට වඩා මැරෙනකම් හරි ඇවිදලා මං එයාව හොයනවා. චිත්‍රා ඔන්න මාමේ මං ඔයා කියපු දේ විශ්වාස කරලා චිත්‍රගේ පස්සෙන් යනවා. එයාගෙන් කරදරයක් නැහැනේ. හදිසියක් නැහැ. හිමීට පස්සෙන් යන්නේ. හිමීට කොහමද පස්සෙන් යන්නේ? එයාගේ ශරීරයට ආත්මයක් එමින් තියෙන්නේ. මොකද්ද කිව්වේ? මමත් එයාගේ ගෙදරට යනවා. මොකද්ද මේ චිත්‍රට හොල්මනක් වෙයිලා? අන්න හරි ඒක තමයි. ආත්මය වුණා මම කොහොමද අඳුරගන්නේ? ආත්මය ආපු ගමන් පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. අනේ දෙයියනි මං ගොඩ බය වුණා මම මොකද කරන්නේ? ලංකාව කෙල්ලෙද්ද? ඇති අන්තම්.
ශ්‍රී ලංකන් ඔෆිස කෙනෙක්ද? උපත ලංකාවේ. ඒත් ලංකාවේ නෙවෙයි. මොකද්ද කාරණේ? මගේ නම චිත්‍රා. ජය චිත්‍රාද ජෝති චිත්‍රාද? හේ විහිළුවක්නේ කළේ. මට විහිළුයි සිගරටුයි පේන්න බෑ. ඔයාට ඕන විදියට මගේ දේවල් නතර කරන්න. ඔය මගේ වයිෆ්ද නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? හරි ඒකට කමක් නැහැ. මොකටද ආවේ? මට ලේක් සයිඩ් එකේ මිනිමෙරුමක් සම්බන්ධයෙන් විස්තර දැනගන්න ඕනේ. ඔයා මොනවද හිතාගෙන ඉන්නේ? මේක තොරතුරු මැදස්ථානක් කියලාද? මේක පරීක්ෂණ පවත්වන තැනක්. කියන්න. මේක කාගේ මිනිමෙරුමක්ද? මම වෙස්ලි කොලේජ් එකේ උපමහාචාර්ය කෙනෙක් විදියට වැඩ කරනවා. ටික දවසකින් ඉඳන් මට හීනයක් පේනවා එක කාන්තාවක් එක පිරිමියට ගහනවා. ඒ මිනිමෙරුම මෙහෙදී සිද්ධ වෙලා තියෙන්නේ. මට මැරුණු කෙනාගේ විස්තර තමයි අවශ්‍ය වෙන්නේ. විහිළු කරනවද? සර් විහිළුවක් නෙමෙයි. මගේ ජීවිතය ගැන ප්‍රශ්නයක්. හරි. ඒ මිනිහගේ නම දන්නවද? නැහැ දන්නේ නැහැ. එයාගේ ෆොටෝ එකක් තියෙනවද? එයා වඳුර ගන්න කිසිම සාක්ෂියක් ඔයාලා ළඟ නැද්ද? නැහැ. එහෙනම් ඔය කියන කෙනා පණ පිටින් ඉන්නවද නැද්ද? මම දන්නේ නැහැ. තමුන් වැරදි තැනකට අවිල්ලා තියෙන්නේ. ඔය ප්‍රශ්න වලට විසඳුම් තියෙන එකම තැනයි. ඒ මානසික රෝහල. එහෙට ගිහින් ඔහෙගේ පිස්සු කතාව කියනවා. ඒගොල්ලෝ අහන් ඉදීවි. මෙහි එක මිනිහෙක් මැරලා ගිහින් තියෙනවා. ඔයාට ඒක කතාවක් වගේද? ගරු කරලා කතා කරන්න. ඒයි මෙච්චර වෙලා රෙස්පෙක්ට් දීලා තමයි කතා කරේ. යනවා දැන් මෙතන යන්න. ඒයි ඔයා කියන හැම දෙයකම ඔළුව නමන්න මම ඔයාගේ බිරිඳවත් ගෑනු ළමයවත් නෙමෙයි. මම කියපු දේ කතාවක් කියලා කිව්වට ඒයි තමුසේ කවුද මට ඇඟිල්ල දික් කරන්න. දැන් මෙතන යන්න. එනවා එළියට. චිත්‍රා හායි සිද්ධ වෙච්ච දේ මන් දැක්කා. එයා ඔයත් එක්ක හැසිරෙන විදිය හරිම අසංවරයි. ඒ වෙනුවෙන් මම සමාව ගන්නවා. සමාව වෙන්න. මම කවුද කියලා කිව්වේ නැහැනේ. මම සංගීතා. මේ කොට්ටාශයේ විශේෂ නිලධාරිනියක් විදිහට මම වැඩ කරනවා. ඔයා වැරදියට හිතන්න නැත්නම් මන් දෙයක් අහන්නද? ඔයා ඇත්තට දකින්න අයගෙන් බැනුම් අහගෙන හීනෙන් පෙනගෙන ගෙනයි හොයන්නේ. ඒ හොයන කෙනා වෙන කවුරුත් නෙවෙයි. ඒ මගේ තාත්තා. තාත්තා? මේ මගේ තාත්තව කවුරු හරි නිරපරාධි මල්ලා දැම්මා. ඒකයි ආවේ. දුවලා තාත්තලාට කොහොමත් ආදරේ. ඔයා කොහෙද නතර වෙලා ඉන්නේ? ඩෙල්වර් වල. ඔයාගේ කේස් එක ඉවරන කාලේ ඔයා වැරදියට හිතන්න නැත්නම් මාත් එක්ක ඉන්න පුළුවන්. ඔයා හිතනවා ඇති ඇයි මං ඔයාගෙන මෙච්චර උනන්දු වෙන්නේ කියලා. එච්චර දුරින් ඉඳලා ගෑනු ළමෙක් මෙහෙ ඇවිල්ලා තනියම ඉන්න එක මගේ හිතට හරි නැහැ. ඔයා ඇවිල්ලා ඉන්නේ තාත්තා වෙනුවෙන්නේ. පොලිසියෙන් නම් ඔයාට කිසි කරදරයක් වෙන්නේ එකක් නැහැ. ඔයා කැමති නම් එන්න. හා හොඳයි. හායි කොෆි හායි තැන්ක් යූ. මට මෙහෙම ඉර නැගෙනවා බලන ගමන් උදේට කෝපි එකක් බොන එකට මාර සැහැල්ලුවක් දැනෙන්නේ. ඕ ඒකත් එහෙමද? ඔයා තාම මොනවටද කැමති? ස්විමින් පියානෝ. ඒ මං අහන්නේ ඔයා කරන්න කැමති දේවල්. මං කැමතිව නෙවෙයි. කියන්නකෝ ඔයා මොනවටද කැමති? ඔයා කිව්ව දේ ඔළුවට ඔය යාළුවෙක් ඇවිදින්න කැමති. යාළුවද? බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලාද ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලාද? no boys only girls. ඇත්තට මමත් ගෑන් ළමයින්ට තමයි වැඩිපුර කැමති. මොකද්ද කිව්වේ? මම කියන්නේ හැදුවා අපි දෙන්නගේ අදහස් එක වගේ කියලා. චිත්‍රා අපි හැම වෙලේම ඔයාට උදව් කරනවා. ඔයා හැම වෙලේම hina වෙලා ඉන්න. එහෙනම් ඔයා ඉස්සෙල්ලාම ඔයා කියන එක නතර කරගන්න. චිත්‍රා උදේ කෑම ලෑස්ති එන්න ආයම් චිත්‍රා
අපි මෙහාට ආවේ ඔයාගේ හීනේ ගැන දැනගන්නද නැත්නම් තාත්තා වෙනුවෙන්ද? හීන ගැන දැනගන්න තමයි ආවේ. එතකොට ඔයාගේ තාත්තා කොහෙද? ඇත්ත කිව්වේ. ඒත් ඇයි ඔයා මට කිව්වේ නැත්තේ? මං ගැන සංගීතයරෙන්නේ වෙන කවුද විශ්වාස කළේ? මට අනුකම්පාව නෙමෙයි උදව්වයි ඕනේ. සංගීතට එහෙම කිව්වේ ඇයි? මට එයාගේ උදව්ව ඕනේ. මට ඇත්ත කියන්න වෙනවා. ඒක අතාරින්නකෝ. ඔයා ඔයාගේ තාත්තගේ නම දන්නේ නැද්ද? ඒක මම දන්නේ නෑ. අම්මගෙන් අහන්න වෙනවා. මොක? ඒ චිත්‍රා. ඒ වුණාට ඔයාගේ හීනේ ඔයා දැක්කේ කෙනෙක්ගේ මරණයක් නේද? ඒක විතරක් ඇත්ත. Can we use your home for quiet practice? Of course. Feel free. Thank you. අනේ හූ කියනවා හා කියනවා අනේ වඩන්නේ මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. අනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්නකෝ මට. අනේ මට නිදිය ගන්නත් බෑ. මොකද්ද මේ මල කෝලම අනේ වඩන්නේ මේ ඔයාට ඇහෙනවද ඒක? නිදා ගන්නත් නැහැ. බේබි මොකද්ද ඔය කරන්නේ මේ හූ මේ ඔයාටත් ඒ සින්දු කියන සද්ද ඇහෙනවද? බේබි මොකද්ද උනේ කියලා කියන්නකෝ. ඔයාටත් ඒ සද්ද ඇහෙනවද කියන්නකෝ. ඕන් රින් හූ කතා නොකර ඉන්න ගෑනු ළමයි අවුස්සන්න හොඳ නෑ. මන් නිදා ගන්නවා. එයානේ කොහෙටද ගියේ? අනේ මට නම් බය හිතෙනවා. අම්මෝ අම්මේ අර අතන්ට ගින් හිටගෙන ඉන්නව මම බය කරන්න දන්නේ. අනේ අම්මේ මං ඇමරිකාව දාලා දැම්ම ගෙදර යනවා නේ. අම්මෝ මං ඉඳලා ඉවරයි. මම යනවා. අම්මෝ මං ගෙදර යනවා. අනේ අයියෝ මොකද්ද මේ විල්ලේ? මොකද්ද මට දැන් මේ බලු කරුමේ අයියෝ අනේ අපේ මේ මොකද මේ හොල්මන් අනේ මම හොල්මන් නෙමෙයි ඇයි මම බය කරන්නේ? අනේ අයියෝ ඔයා කොහෙද ගියේ? මට මුලින්ම කියන්න තිබුණා ඔයා නින්දෙන් ඇවිදිනවා කියලා. මොකද්ද මේ කර කෝලම? මම බාත්රූම් එකට ගියේ. ඇයි ඔයා බය වෙලා දුවන් ගියේ? ඔයා බාත්රූම් එකටද ගියේ? කිව්වනම් මාත් එනවනේ. මාත් ඔයත් එක්ක සපෝට් එකට එනවනේ. මොකද්ද මේ මට කරන කෝලම? මල කෝල අයියේ. ඇයි ඔයාට බාත්රූම් යන්න ඕනේද? නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මං කලිසමේ කරගත්තා. මොන පිස්සෙද්ද මන්ද? කවුද? මං ඔයා කලින් දැකලා නෑනේ. මට කියන්න පුළුවන්ද ඔයා කවුද? ඔයා මං වෙනුවෙන් නෙමෙයි තාවේ. මම චිත්‍රා. මං අපහසුවෙන් ඉන්නේ පොඩක් අයින් වෙන්න. ඇයි? ගෑල් ළමයිගේ ගෙවල් ඉස්සරහ මල් තියලා යද්දි අපිට අපහසුතාවයක් දැනෙන්නේ නැද්ද? මේ අහන්න අයියෝ මෙහෙම කතා කරන්නේ. මට ඔයත් එක්ක කතාවක් නෑ. මට යන්න දෙන්න. ඒයි කොහෙද යන්නේ? මෙහෙ එන්න. ඕනට වැඩිය කියවනවානේ. මොකද්ද ඔය කියන්නේ? මොකද්ද? මේ බලන්න. ඔයා පිරිමියෙක් වගේ කතා කරන්න එපා. ඒ විදිහට ඔයා කතා කරොත් කවුරුවත් හිතනක නෑ ඔයා ගෑනු ළමෙක් කියලා. තේරුණාද? මොකද්ද? ඔයාට තේරුම් කළ වැඩක් නෑ. සංගීතා. ඒයි කාටද කතා කරන්නේ? ඇයි සංගීතට කතා කරන්නේ? රාජා. සංගීතා බලන්නකෝ මෙයා. ඔයා එයාගේ මහගන්න. මෙයා තමයි මගේ යාළුවා රාජා. යාළුවෙක් නම් ඉස්සරහ දොරෙන් එන්න ඕනේ. මේ වගේ පිටිපස්සේ දොරෙන් ආවොත් හොරු. මේ මැඩම් කාටද හොරා කියන්නේ? මං ගොඩක් සල්ලි තියන කෙනෙක්. ඔයා සල්ලි තියෙන හොරෙද්ද? අනේ කවුද මේ කෙල්ල? හේ මම පැහැදිලි කරන්න. මට කියන්නේ මේ කවුද කියලා. නම්බර් එකේ චණ්ඩියෙක් වගේනේ. හැමතිස්සෙම තරහින් ඉන්නේ. එයාගේ නම චිත්‍රා. එයා මාත් එක්ක නතර වෙලා ඉන්නේ. බොඩිගාඩ්ද? ඔයාගේ අම්මද යාවෙව්වේ? මට තේරුණා. මාත් එක්ක ඉන්න මමයි මෙයාලට එන්න කිව්වේ. ඇත්තද? අපි පාසාමු. දැන් ගිහලා සෝරි කියන්න. මට සමා වෙන්න. මම රාජු. ඔයා හැමෝම සතුටක්. මන් දැනන් හිටියේ නෑනේ ඔයාට සංගීත මෙච්චර ආදරේ කියලා. මගෙන් වැරද්දක් කරා නම් මට සමා වෙන්න. මිනිත්තුවක් දෙන්න. චිත්‍රයේ කතාව කොතනට වෙනකන් ඇවිල්ලාද? හරියට නිකන් රූපවාහිනිය යන කතාවක් වගේ සර්. ඒ කිව්වේ? හොල්මන් සහ තැතිගැන්මත් එක්කම. මෙහාට එන්න. එන්නම්. එතකොට මෙහි අබිරහසුයි ආදර කතායි මට නම් දරා ගන්න බෑ. ආදර කතා? ඔව් සර්. මෙහි ආවයින් පස්සේ අලුත් කතාවක් පටන් ගත්තා. මෙහි සංගීත කියලා කෙල්ලෙක්ට ආදරේ කරනවා. මොකද කිව්වේ කෙල්ලෙක්ට ආදරේ කරනවා? ඔයා ආදරේ කරනවද? නෑ එහෙම එකක් නෑ. කාව හරි ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ ඒ කෙනා වගේ හිතේ ඉන්නවා කියන එක. හේ චිත්‍රා. දෙමාපියොත් ළමයි එනකම් බලන් ඉන්නවනේ. එහෙම නේද? ඔව්. එයාලගේ හිතේ එයාලගේ දරුවෝ ඉන්නවා. එතකොට මං ඔයා එනකම් බලන් ඉන්න එක. ඒකේ තේරුම. එහෙමද?
එහෙනම් මමත් ඔයාගේ හිතේ ඉන්නවා. ඒයි මං ආදරේ කියලායි කිව්වේ. ඔයාව ඕනේ කියලා නෙමෙයි. ඉතින් ආදරේ පදනම ඒකයි. ඒත් කෝණය වෙනස්. බඩකින්නම් කන්න, දුකනම් අඬන්න, හැම දෙයක්ම හිතේ හිර කරන් ඉන්න එපා. හිතේ තියෙන දේ එළියට දාන්න. යන්න ගිහලා කෝල් කරන්න. thank you. hello රාජා. ඔයා මේ දවස්වල ওই තරම් බිසිද? චිත්‍ර එක්ක ඉන්නේ. එහෙම තමයි ඉන්න ඕනේ. චිත්‍ර එක්ක? රාජා. ඕ හරි හරි. දිගට ඔයාට යාගෙන් පර්මිෂන් ලැබුණ නැත්නම් ඔයා මොකද කරන්නේ? ප්ලීස් වැරදිට තේරුම් ගන්න එපා. මං ඔයාව වැරදිට තේරුම් ගන්නේ නැහැ. ඔයාව හම්බෙලා ගොඩක් කල්. ඒත් ඔයා මං කෝල් කරත් කට් කරනවා. ගෙදරට ආවම එළවනවා. මට වැඩි එයා ලොකු වුණාද? මේ මට මේක කියන්න. මොකක්ද ඔයාලගේ තියෙන සම්බන්ධය? එයා කවුද ඔයාගේ? යාළුවෙක්? නෑදෑයෙක්? සහෝදරියක්ද? සමහර අය දකින මුල් වතාවෙදිම බැඳීමක් ඇති වෙනවා. එයාගෙනම හරියටම නොදැන එයත් එක්ක මුළු ජීවිත කාලෙම ගත කරන්න හිතෙනවා. මේකට ආදරය කියලා කියනවා නම් මං එයාට මගේ ආදරවන්ති කියලා කියනවා. මොකක්? ඒන්ජල්. ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ ප්‍රශ්නයක් නෑ. අපි ගෙදර යන්න. එන්න. ජීවන මේ ගමන සංසාරේ නොදැක ආලෝකේ ඔබ යයිනන් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ දෙමි සදාව සුරුචි වැරදුනා හරියන් මොකද මේ මං සින්දු කියනකොට කවුලට ගහන්නේ? හේ මං සින්දු හොඳට දන්නවා. මං හොඳ ගායකයෙක්. මං දැන් සින්දු කියන එක නවත්තනවා. කොහෙද? හීනෙන්ද? ඔය මොකද කරන්නේ? ඔය බලාගෙන. ඔය බලාගෙන. මෙතනයි. මෙතන තමයි තැන. මෙතනයි. හරි මම හොයාගත්ත තැන. මෙතන තමයි මට හීනේ පේන්නේ. චිත්‍ර ඕක නවත්ත. මෙතන තමයි. යන්න එන්න. කොහෙද යන්නේ? ඕක නවත්ත. අතාරින්න. යන්න මේ කියන දේ අහන්නකෝ. හල්බලෙන්න එපා. කිස්ටෝප කළම සැමරිකාව හොයාගත්තා වගේ තමයි ඔය විල හොයාගත්ත එක. ඔයාලට දැන් සන්තෝෂ ඇති නේද? අනේ බේබි මං විහිළුවට කිව්වේ ඕක ඔච්චර ගණන් ගන්න එපා. අනේ මොකද්ද මේ කරන්නේ? චිත්‍ර ඔයාට අත්තර පිස්සු හදිලාද? ඔයාලා මට පිස්සු කියලා කියනවාද? මෙච්චර කල් පිසියෙක් වගේ තමයි මම මේ විල හෙව්වේ. දැන් අද මගේ ඇස් දෙකෙන් මම මේක දකිනවා. මම මේ විලයි හෙව්වේ. මේකයි ඒ විල. මාව අත්තාරින්න. චිත්‍ර අත්තාරින්න. චිත්‍ර යාව මැරුවේ. හරියට මෙතන. අත්තාරින්න මාව. අත්තාරින්න. මෙතනයි යාව මැරුවේ. ඔව් මෙන්න මෙතන තමයි මං යාව දැක්කේ. චිත්‍ර මොනවද කරන්නේ? මෙහාට එන්න චිත්‍ර අතරට යන්න එපා. මෙතනයි යාව මැරුවේ. කෝල් කරන්න යාට. ඔව් චිත්‍රා. ඒයි මම චිත්‍රා. මම හොයපු විල මට හම්බ වුණා. ඔයාට කිව්වනේ මම හොයාගන්නවයි කියලා. ඔයා නම් හරි පුදුම කෙනෙක් චිත්‍රා. විල විතරක් නෙමෙයි. මං හොයන මිනිමෙරුමත් හොයාගෙනයි මං ආපහු එන්නේ. මං පරාද වෙන්නේ නැහැ. තේරුම් කරලා දෙනවා මෙයාට. මේ කෙල්ලට හොඳටම පිස්සුයි. එයා කියන්නේ මොනවද කියලා එයාවත් දන්නේ නැහැ. චිත්‍ර මොනවද උතන හිටන් කරන්නේ? මෙතනින් හෙවීම නතර වෙනවා. සෙල්ලම පටන් ගන්නවා. සෙල්ලම පටන් ගන්නවා. සෙල්ලම පටන් ගන්නවා. සෙල්ලම පටන් ගන්නවා. ඔයා මොනවද කල්පනා කරන්නේ චිත්‍රා? මට මේ කේස් එක අපහු අරින්න ඕනේ. ඒ විල ඔයාගේ කතාවේ සහයට තියෙනවා තමයි. ඉතින් සමහර වෙලාවට අපි හොයන සතුටුදායක දේවල් අපිට හම්බෙන්නේ නැහැ. ඒ විල ළඟට ගියාම ඔයාට හිතුණා ඔයා හොයපු විල ඔයාට හම්බුණා කියලා. ඒ විලේ ගොඩක් දෙනා මැරිලා තියෙනවා. මේක මොන තර්කයක්ද චිත්‍රා? මේකවත් ඔයාට තේරුම් ගන්න බැරිද? මේක ඇමරිකාව. මේ සම්බන්ධකම් වලට වැඩිය ගිවිසුම් වලටයි තන තියෙන්නේ.
මගේ හීනේ බොරුවක් නෙමෙයි. දැන් කවුද කිව්වේ ඒක බොරුවක් කියලා? ඒත් ඒ හීනේ ඇත්තක් කරන්න ඕනේ චිත්‍ර. ඔව් චිත්‍රා. මේ කෙල්ලෝ මේ ටීවී බල බල ඉන්නවා මේ හොල්මන් කතා බල බල මේ රැත්‍රී මම බය කරන්න හදනවා. අනේ මන් දන්නේ නැහැ මෙහෙම කියොත් නම් මට නූල් බඳින්නයි වෙන්නේ. අයියෝ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. අයියෝ අපි දැනටම හොඳට බය වෙලා ඉන්නේ. චිත්‍රා ඔතන මොකද කරන්නේ? මේ ෆිල්ම් එක බලන්න එන්න. අනේ නිදාගෙන ඉන්න සිංහයාව ඇහැරවන්න හදන්නේ අය ඔයා. මොකක්? හා තව භූතයෙක් ගෙන්නන්නද හදන්නේ? අනේ මේ ඔය සලුව අයින් කරන්නකෝ. මම නිදාගන්න කියලා හැදුවා කොයිද? මේගොල්ලෝ චිත්‍රපටි බලනවානේ. මම ඔයාට බය නෑ. ඒ උනත් ටිකක් බයයි. නෑ නෑ එහෙම බය හිතෙන්නේ නෑ. මොකද්ද හිතෙන්නේ? නැද්ද ඉතින්? ඔයා කිව්ව නේද ඔයාට බය හිතෙන්නේ නෑ කියලා? නෑ නෑ ඉස්සර තමයි මම බය වෙන්නේ. නෑ මේකයි ඉතින් බයයි තමයි. ඒක පොඩ්ඩක් ඉතින් තියෙනවා. එහෙම ගතියක් තියෙනවා. අපතම නැත්තේ නැහැ. මේ ඉතින් මොකද්ද? ඉතින් කියන්නේ දැන් මොකද්ද කියන්නේ? ඒ උඩට ඉතින් මේ වගේ දේවල් දකිනකොට පොඩ්ඩක් බයයි වගේ. එතකොට ඔයා මේකට එච්චර බයයි? මොකෝ දන්නවද? ඔයා දන්නවද? මෙහෙන්නකෝ. ඒක දිග කතාවක්. අපි දැන් මේක බලන් ඉමු. ඒ වැඩක් නැහැ. හරි අම්මා. love you. තව දෙයක් කියන්න තියෙනවා. ඔයාට පුදුම වෙන්න දෙයක්ත් තියෙනවා මේ ආපු දවසට. ඒක සර්ප්‍රයිස් එකක් නේ. ඇවිල්ලාම බලන්න. බයි අම්මේ. මම්මගේ අම්මට ගොඩාක් ආදරේ. එතකොට ඔයාගේ තාත්තට? මම්මගේ තාත්තා ගැන වැඩි දන්නේ නැහැ. එයා ඇක්සිඩන්ට් එකකින් මැරලා තියෙන්නේ. ඒත් අම්මා කවදාවත් තාත්තාගේ අඩුව මට දැනෙන්න තිබ්බේ නැහැ. අම්මට ගොඩක් ආදරේනේ. මං තාත්තව කවදාවත් දැකලා නැහැ. මම අම්මත් එක්කම හිටියේ. කවදාවත් තනියම ඉන්න කැමති වුණේ නැහැ. මට අද මේ තනියම ඉන්න හයියක් උනේ ඔයයි චිත්‍ර. අපි දෙන්නම එක වගේ. තාත්තා නැහැ කියලා දැනගත්තු වෙලේ ඉඳන් මං ඔයාගෙන උනන්දු වුණා. මේ අහන්න චිත්‍ර. ඔයා මේ වෙනකන් ඔයාගේ දෙමව්පියෝ ගැන මට මුකුත්ම කිව්වේ නැහනේ. හොස්ටෙල් වලමයි හැදුනේ. යාළුවෝ ඇරෙන්න මගේම කියලා කවුරුත් හිටියේ නැහැ. කවදාවත් ඉඳලම නැහැ. චිත්‍රා ඔයාට කෝල් එකක්. ඔය කස්ටමර් කෙයා එකකින් එන්නේ නැති. අනේ කතා කරලා බලන්න චිත්‍රා. හලෝ. චිත්‍ර දුවේ. මම ඔයාගේ අම්මා. චිත්‍ර දුවේ අම්මා කතා කරන්නේ දුවේ. කොහොමද දුවේ? මං සතුටින් ඉන්නවා අම්මේ. කෑම කෑවද දුවේ? ඔව් කෑම කෑවා. ඔය සංගීත ඔයාව හොඳින් බලා ගන්නව නේද? ගොඩාක් හොඳට බලා ගන්නවා. හරියටම ඔයා වගේමයි. ඔයා මේ රටට ඇවිල්ලා හොයාගන්න ඕන කියපු දේ හම්බුණාද? සංගීත මගෙත් එක්ක ඉන්නවා නම් මට ඕන දෙයක් කරන්න පුළුවන් අම්මේ. සතුටින් ඉන්න චිත්‍රා මං ඔයා එක්ක ඉන්නවා. ඇරබියන් රෙස්ටෝරන්ට්. ඇරබියන් රෙස්ටෝරන්ට්? ඒක මේ හරිය තමයි තියෙන්න ඕනේ. මිනිමැරුම් වෙද්දි මම ඒක දැක්කා. ඇත්තටමද? අර තියෙන්නේ. ඒ චිත්‍ර මේ පැත්තෙන් යමු. අපි අරයට යමු. එක්ස්කියුස් මී. ඔයාලා කවුද? ඔයා මම තමයි මේකේ මැනේජර්. හරි. මෙතන ඇරබියන් රෙස්ටෝරන්ට් එකක් තියෙන්න ඕනේ. මං ඒක ඉස්සරහා මිනිමැරුමක් සිද්ධ වෙනවා දැක්කා. ඒත් දැන් ඒක මෙතන නැහනේ. ඇරබියන් රෙස්ටෝරන්ට්? ඔව්. මම අවුරුදු ගානක් තිස්සේ මෙහෙ බිස්නස් කරනවා. මම ඒ වගේ නමක් අහලා නැහැ. ඔයාලට වැරදිලා. කරුණාකරලා යන්න. හායි බ්‍රෝ. කවුද කෙල්ලෝ දෙන්නේ ඇරබියන් රෙස්ටෝරන්ට් එක හොයාගෙන අපේ එකට ආවා. ඒත් කොහොමද කෙල්ල ඒ ගැන දන්නේ? මේගොල්ලෝ කොහොමදවත් ඒ ගැන දැනගන්න විදියක් නැහැ. මට තේරෙන්නේ නැහැ. හරි මම මොන හරි කරන්න. මැඩම් ඔයා මිනිමැරුමක් ගැන කියනවා. මම අහලා තියෙනවා. මේ හින්දා පොලිසියෙන් ප්‍රශ්න එන්න පුළුවන්. ඒවට අපිට මුහුණ දෙන්න. ඔයාගේ සහෝදරයා කොහෙද ඉන්නේ? ඔයාට කරන්න බැරි උදව් සමහර විට එයාට කරන්න පුළුවන් වෙයිනේ.
පැවෙන්න වෙන ඇතුළට එන්න කිව්වා. සොරි ඔයාට එළියේ ඉන්න උනා. මේ බිස්නස් එකේ ගොඩක් හතුරු ඉන්නවා. ඊයේ මොකක් ගැනද ඔයා ඇහුවේ? මේ රෙස්ටුරන්ට් එක ළඟ රෙස්ටුරන්ට් එකක් තිබ්බද? ඒකේ නම ඇරබියන් රෙස්ටුරන්ට්ද කියලා? මෙතන පරණ රෙස්ටුරන්ට් එකක් තිබ්බා. අපි මේක ගත්තට පස්සේ ලේක් විව් කියලා තමයි නම වෙනස් කළේ. හැබැයි මේක අපි ගත්තට පස්සේ නම් කිසිම මිනිමරුමක් මේකේ සිද්ධ වුණේ නැහැ. ඒත් ඔයා කියන විදිහට මේ හරිය මිනිමරුමක් වුණා අය ඒකත් මේ රෙස්ටුරන්ට් එකේ ඉස්සරහා. ඔයාට තවත් විස්තර දැනගන්න ඕන නම් පරණ අයිතිකාරයා ගාවට ගිහින් දැනගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි සර්. අහුරා මස්ඩා මමයි අහුර මස්ඩා කාලෙකදී ඇරබියන් රෙස්ටුරන්ට් එක වගේ වෙලා තිබ්බා. ලේක් විව් රෙස්ටුරන්ට් එකේ අයිතිකාරය මට ගෝල් කරලා ඔයාලා ගැන කිව්වා. මේක ගන්න. නෝ තෑන්ක්ස්. ඒ කාලේදී ඇරබියන් රෙස්ටුරන්ට් එක හොද්දට තිබ්බා. පස්සේ මම ඒක වික්කා. දැන් මම විශ්‍රාමිකයි. ඇත්තම කියනවා නම් ඔයාලගේ කතාව මට සුරංගනා කතාවක් වගේ කියලා හිතෙන්නේ. අනික කල්පනාව හොඳ නැද්ද මන්දා? ඒ නිසා දෙහි මිනිමරුවක් සිද්ධුණා කිව්වහම මං කියන දේ අමතක කරන්නකෝ. ඒ ඇරබියන් රෙස්ටුරන්ට් එක තියෙන කාලේ ඒ විල ළඟ මිනිමරුමක් ගැන මතකයක් තියෙනවද? ඒ වගේ දේවල් නම් මම දැකලා තියෙනවා. සමහර මිනිස්සුන්ට ඇහිලත් ඇති. ඒ විල ළඟ කැලෑවක් තියෙනවා. ඒ කැලෑ පොඩි පොඩි ජාවාඩන්. එතකොට මිනිමරුමුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ දවස්වල මිනිස්සු මරලා කැලෑ නෑ. මං කියන මිනිමරුම ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ධ එකක් වෙන්න ඕනේ. ඒ විල ගාව තට්ටුව ළඟ වෙච්ච එකක්. ඒ කාලේ ගොඩක් කතාබහට ලක් වෙච්ච එකක් ගැන. ඒ වැත්තද? මට මොකුත් මතක් වෙන්නේ නෑ. ඇත්තම කියනවා නම් මට මතක් කරන්න ටික කාලයක් ඕනේ. මට පොඩි ගැටලුවක් තියෙනවා. ඇරබියන් රෙස්ටුරන්ට් එක ගැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. එතකොට ඔයා කියනවා එහි සිද්ධ වෙච්ච මිනිමරුමක් ගැන. ඒක විකුණුලා අවුරුදු 40ක් වෙනවා. එතකොට ඔයාලා ඉපදිලා වට නැහැටි. අනිත් එක ඔයාලගේ වටකේ මොකද්ද? ඒ නිසා ඔයාලා කතාව විශ්වාස කරන එක නම් අමාරුයි. මෙයන් කොහෙද පිස්සෝ ගියේ? මම මේ ඔයාට උණුණු මාළිය ගේන ගියා අද දවල්ට කන්න. උදේම අලුත් මාළු ගේන්න ගිහින් ඒක වැදගත් නැහනේ. වෙලාවට කැම ටික හදනවා. ඒකයි වැදගත්. කෙල්ල උනාට කොයි වෙලෙත් කන්නමනේ කතාව. දැන් අපිට එකට එකක් කියාගෙන එනවද? මෝඩ කතා නතර කරනවා. ජනවන්න. අඩේ මෙහෙමත් කෙල්ලෝ. මාත් ඇටුනට මේ වගේ තැනකට ඉමජින් කරනවද? ඉමජින් නෙමෙයි මං හීනයක් දැක්කා. එනවා මෙතන ඉමේජින් කියන්නේ. ගිහින් කැම ටික හදනවා. විකාර නවත්ත ගන්නවා. විකාර වැඩ නෙමෙයි. ඔයාලා හිතුවද ඔයාලාගේ විකාර කරනවා කියලා? මම මේ උයනවා. ඕඩ කෑනු. තෝ දැනගනි මම මේ ඔළුවෙන් හිතනවා. චිත්‍රා සංගීතා බඩකින්න රොච්චර දකලන්න ඕනේ කෑම හදලා තින්නේ එන්න කන්න. හොඳට හදලා තින්නේ. මගේ හැටි දන්නවනේ. ඒ රෙදිත් හොදන්න වෙලාද? හොදන්න මොනා කරන්නද ඉතින්? මේක නම් සුවඳයි. රෙදි කන්දක් හොදන්න පුළුවන් නේ. මෙහාට එන්න මේ දවස් පුරා වැඩ කළා මුන්ගේ ආඩම්බර බලලා මට දැන් මෙහෙට වරින් මචං. මට දැන් උයන්නත් ඕනේ රෙදි හොදා. කවුද යකෝ අනේ වඩක් දැන් මේ මොන මල්ලේ අනේ මං කියන්නේ අහන්නකෝ මං කියන්නේ අහන්න ඉක්ම කරන්න. ආඩම්බර කළා මට දැන් එපා වෙලා තින්නේ. අනේ බේබි මොකද්ද මේ කරන කෝලේ අනේ මන් දන්නේ මට මරාගෙන කන්න දාන. මම මෙහෙම හිටියන හොඳ බොඩියක් තියෙන හොඳ වීරියක්. පිස්සක් නේ මට සමාව දෙන්නකෝ. කියන්නේ මන් දෙන්න වැඩේ ටික ඔය හෝම ඉන්නකොට මට කේන්ති යනවා මට දුක හිතෙනවා මම දන්නවා මොනවාද ඔයාලට තියෙන ප්‍රශ්න කියන්න මම මට ගාතේ පිහියක් තියෙනවා මම දෙන වැඩේ ඕ බේබි මොකද මේ අනේ අප්පි බේබි අනේ කකුල අයියෝ බේබි මුරා මොකේ අප්පි අනේ අප්පි අනේ ගානවා ඉවරන්නේ අනේ අයියෝ බේබි ගුඩි කන්න පුළුවන් අනේ අයියෝ මේ මොකද මේ කරන්නේ
අයියෝ 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 අනේ අපේ අයියෝ අනේ මේ මොකද බිම හාන්සෙලා ඉන්නේ? ඔයා චිත්‍රාව දැක්කද? අපය ගිහිල්ලා ආවා වගේ. මොකද වෙලා තියෙන්නේ? හැමදේම කූල් වෙලා ගියා රසායනික ද්‍රව්‍ය වාෂ්ප වෙලා ගියා පොයි පෙල්ලද්ද වගේ හරි එහෙනම් හැටි. ඔයා කියව කිව්වේ නෑ. මම යනවා කෑම කන්න. ඔල වගුලද්ද වද්ද බුක් දෙල්ලේ කිද්ද බව විදල දුක. ඔයාලට ඒ විල්ලග වෙච්ච මිනිමැරුම ගැන දැනගන්න ඕනේ. ඔව් සර්. මගේ වටකේ හැටියට නම් ඒ හරිය මිනිමැරුම් 4ක් විතර සිද්ධ වෙලා තියෙනවා. එක පවුලක් තව පවුලක් දේපලතන්නවට මල්ලා දාලා තිබුණා. තව ගෑනු ළමයෙක්ව අමානුෂික දූෂණය කරලා මල්ලා දාලා තිබුණා. ආරංචි ඇති නම් ගිල්වල තමයි මල්ලා දාලා තිබුණේ. ඊට පස්සේ ළමයි දෙන්නෙක් වතුරේ ගිල්ල මැරිලා තිබුණා. අන්තිම කේස් එක නම් කියලා වැඩක් නැහැ. ඒක මිනිමැරුමක් නෙමෙයි. ඇක්සිඩන්ට් එකක්. ඇහුණානේ මිනිමැරුමක් නෙමෙයි. ඇක්සිඩන්ට් එකක්. ඇත්තටම ඒ මැරුණ කෙනාට හොඳට සල්ලි තියෙනවා. ඒ නිසා ඒ කේස් එක ගොඩ ප්‍රසිද්ධ වුණා. ආරංචි ඇටට ලංකාවේ. කවුද? එයා කොහෙද හිටියේ? කවද්ද එයාව මැරුවේ? කොහෙද හිටියේ? මොනවා හරි කියන්නකෝ එයා ගැන. මේ බලන්න ඔයාගේ ප්‍රශ්නේ මට තේරුම් ගන්න පුළුවන්. එයා කවුද? එයාගේ නම මොකද්ද? මේ හැමදේම මන් දන්නේ නැහැ. ඒත් මම දන්න තරමින් එයා මැණික් සම්බන්ධ වී අපලට තමයි කොල්ලා තියෙන්නේ. ඒක ටිකක් දැනගන්න පුළුවන්ද? ඔයා මොන හරි දන්නවද? ඒ කාලේ එයාගේ මුහුණ හැම පත්තරයක වගේ ගියා. ඔයාලට තව දැනගන්න ඕන නම් ඒ කාලේ පත්තර හොයලා බලන්න. සමහර විට ඒවා ඔයාලට උදව් කරයි. දෙවියන්ටයි. ඒ නගින් එන්න. Thank you. Come on, come on, come on. Come on. Come on. Come on. Mr. Ravi? Ravi? හරි මං හොයාගත්තා. රවි? රවි, හරි මං හොයාගත්තා. රවි, මේ ඉන්නේ රවි. මෙයා තමයි මගේ සාක්ෂිය. මං හොයාගත්තා. මගේ ඉලක්කය. මගේ සාක්ෂිය. මෙයා තමයි මගේ හීනෙට එන්නේ. මේ බලන්න. මේ බලන්න. මෙයා තමයි මගේ හීනෙට එන්නේ. මෙයාද ඔයාට හීනෙන් පේන්නේ? ඔව්, මෙයා තමයි මගේ සාක්ෂිය. ඔව්, මෙයා තමයි මගේ හීනට එන්නේ. ඒත් මම මෙයාගේ මිනිමැරුමට හේතුව හොයාගන්නවමයි. මේ සෙල්ලම මං අනිවාර්යෙන්ම ඉවර කරලා දානවා. මම මේ සෙල්ලම ඉවර කරලම දානවා. අනිවාර්යෙන්ම මම මේක ඉවර කරනවා. හලෝ සර්. හලෝ චිත්‍ර ඔයාගෙන් ගොඩක් වැදගත් දෙයක් හැංගුවා. කොයි වගේ දෙයක්ද? චිත්‍රගේ හඳහන වෛදේශවරම් කෝවිලේ ප්‍රධාන පූජකතුමායන් ගන්න පුළුවන් කියලා ඒ ස්වාමි මට කිව්වා. ඔව් ඉතින් ඔයත් අපිත් එක්ක ආවනම් හොඳයි නේද? මොකක්? ඔයා දන්නවනේ මං ඒවා විශ්වාස කරන්නේ නැහැ කියලා. මේ වෙනකොට චිත්‍රයේ කේස් එකේ ගොඩක් දේවල් මතුවෙලා තියෙනවා. ඔයා චිත්‍ර වෙනුවෙන් නෙමෙයි තමන් වෙනුවෙන්වත් එන්නකෝ. ගුරුතුමනි මම මේ ගෑනු ළමයා ගැන ඔබට කිව්වා මතකද? එයා ගැන දැනගන්නයි ඇවිල්ලා ඒ ගෑනු ළමයාගේ ජාම පත්‍රය දෙවියන්ගේ ආශිර්වාදයෙන් මහා නාඩි පොතෙන් හමු වුණා. ඒකයි මෙහෙට ඔයාලට එන්න කිව්වේ. අම්මා ගියාට පස්සේ මගේ තාත්තා ගොඩක් මෙහාට සම්බන්ධ වුණා. මෙහි මගේ නැන්දයි පුංචි හිටියා. මගේ තාත්තා නැන්දව හොඳට බලාගත්තා. ඒ නිසා චිත්‍රා තාත්තා ගැන දැනගත්තාම නැන්දගේ හිත ගොඩක් කම්පා වුණා. දන්නවද චිත්‍ර?
තාත්තගේ ප්‍රශ්නින් පස්සේ දැන් එයා හොඳ සිහියෙන් නෙමෙයි ඉන්නේ. එයාට දැන් මානසික රෝගයක් තියෙනවා. එයාට මාවත් අඳුර ගන්න බෑ. බැරි වෙලාවත් එයා වැරදියක් කිව්වොත් ඔයාලා ගණන් ගන්න එපා. හරි නේද? ඕ නම ශිවාය පාර්වතී පද්මේශ්වරම් පද්මන්. එයාගේ ජන්මදිනය මහා නක්ෂත්‍ර දිනද සිද්ධ වුණේ. නැහැ ස්වාමිතුමා. එයාගේ අම්මා ජීවතුන් අතර නැද්ද? නෑ ස්වාමී. එයා උගන්නන කෙනෙක්ද? එහෙමයි ස්වාමී. මේ වෙනකොට පිට රටකද ඉන්නේ? ඔව් ස්වාමිතුමා. එයා ගෑනු ළමයිට කමක් නැහැ ස්වාමිතුමා. එයා කියන්න. ගෑනු ළමයිට ගොඩක් ආදරය කරනවා. ඔව් සාමී. මේ ලක්ෂණ අනුව මේ ළමගේ නම නැන්දේ ඔයා මුණ ගැහෙන මගේ යාළුවෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. එයාලට ඔයාගෙන විස්තර ටිකක් දැනගන්න ඕනලු. පොඩ්ඩක් කතා කරන්නකෝ නැන්දේ. චිත්‍රා. බලන්න ඔයාව හම්බෙන්න ගොඩක් දුරේ ඉඳන් ඇවිත් තියෙන්නේ. ඇත්තටම හරියට කිව්වා ස්වාමී. චිත්‍රා කුම්බලක්නෙන් උපන්නේ. එයා හොඳ ගුණගරුක ළමයි. එයා ගෑනු ළමයට ගොඩක් කැමැත්තක් දක්වනවා. මම දැන් චිත්‍ර ගැන වැදගත් දෙයක් කියන්නයි යන්නේ. කියන්න ස්වාමී. නැන්දේ ඔයාව හම්බෙන්න මෙයාලා ඉන්දියාවෙන් ඉඳන් ආවේ. මෙයාලට තාත්තා ගැන මොනවද දැනගන්න ඕනෙලු. රවි රවිකෝ රවි මගේ රවි ඇවිල්ලා මගේ රවි චිත්‍ර පරිස්සමෙන් රවි රවි මගේ රවි ඇවිල්ලා රවි 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 මගේ රවි රවි කලින් ආත්මේ කලින් ආත්මේ මොකද චිත්‍රගේ කලින් ආත්මේ? එයාගේ කලින් ආත්මේ රවි. ඒ කියන්නේ චිත්‍ර කලින් ආත්මේ පිරිමි කෙනෙක්ද? ශ්‍රී ලංකාවෙන් මුහුදු 7ක් එපිට එක වංශවත් පවුලක හිටපු කෙනෙක් තමයි රවි. චිත්‍රගේ මේ ආත්මය රවිගේ මරණේ පලිය ගන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආත්මෙදී එයා එයාගේ මිනිමරුවන් හොයන එකයි කරන්නේ. එයාගේ මිය ගිය නැකත ඉවදුන නැකත එක් වෙන නිසා කලින් ආත්මේ මතකයන් සියල්ලම තාම මතක තියෙනවා. ඒයි කාගේ හරි ඇඟිලි සලකුණු අරගෙන එයාගේ නමයි ගමයි හොයාගන්න පුළුවන් කියලාද ඔයා කියන්නේ? මිනිස්සුන්ගේ ගුණාට අන්දලා නාඩගම් නටන්න දාදන්නේ. ඔය බොරුවට ආවිස නැහැ කියලා කතාවකුත් තියෙනවනේ. කවදද ඔය බොරු කරන එක නවත්තන්නේ? මම කියන එක වැරදි. මොන වැරද්දක්ද? කොහෙද ඔයාලගේ මහගුරා? චිත්‍රා අනේ සොරි චිත්‍රා එයාට කරපු වෙදක එකක්වත් හරි ගියේ නැහැ. ඒත් ඔයාව දැකලා එකපාරට එයා එහෙම හැසිරිච්ච එක හිතා ගන්නවත් බෑ. මේ ගැන ළමයි ගැනද දැනගන්න ඕනේ. පෙර ආත්මය ගැන. මිනිස්සුගේ ජීවිතයේ ඇත්ත දේවල් දෙකක් තියෙනවා. ඉපදීම හා මරණය. මරණය ශරීරයට බලපාන දෙයක්. ආත්මය ගැන මං කියන දේ ඔයාලා විශ්වාස කරන්නේ නැහැ. කවුරු හරි උපත ලැබුවොත් මිය යනවා. ඉපදෙනවා, මැරෙනවා. ආයෙත් ඉපදෙනවා. මරණය කියන්නේ ශරීරයට බලපාන දෙයක්. ආත්මයට නෙමෙයි. ඔය ආත්මය ගැන විශ්වාස නොකරන කල් මම කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. මට හැඟීම්බර කතා අවශ්‍ය නැහැ. සාක්ෂි අවශ්‍යයි. ශාන්ති කුමාරී කොළඹ අවුරුදු 4ක් වෙද්දී එයාගේ පෙර ආත්මය ගැන මට මතකයක් ආවා. එයා කිව්වා යාපන එයාගේ මහත්තයා සහ ළමයි ඉන්නවා කියලා. ඒක ආලා හැමෝම පුදුමයටපත් වුණා. ඒක පරණ කේස් එකක්. ධර්මසිරිගේ බිරිඳට එයාගේ පෙර භවය ගැන මතකයක් ආවා. මේවා ගැන විශ්වාස කරපු මහත්මා ගාන්ධි කමිටුවක් මගින් රැස්වීමක් කැඳෙව්වා. මේවා ගැන වර්ජීනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටිවන්සන් පවා පරීක්ෂණ කරලා ඇත්ත බව ඔප්පු කරලා තියෙනවා. දකුණු ඉන්දියාවේ කරපු පරීක්ෂණ වලින් ಭಾರತයේ බොහෝ පිරිසක් පෙර ආත්මය ගත කර ඇත්තේත් මෙහෙමයි කියලා සටහන් වෙලා තියෙනවා. මහාචාර්යතුමා මේවා ඔක්කොම සනාථ කරලා තියෙන්නේ ඔබලට විශ්වාස කරන්න පුළුවන් විදියට. ඒත් අපේ මිනිස්සු අතර යන කතා නිසා කවුරුත් මේවා ගැන විශ්වාස කරන්න කැමති නැහැ. ඒ පිටරට මහාචාර්ය කිව්වා නම් ඔයාලා පිළිගනි. ඒක මේ රටේ අභාග්‍යය. මම පෙර ආත්මය ගැන අහලා තියෙනවා. ඒ චිත්‍රගේ කේස් එක හරි පුදුමාකාරයි. එයා පෙර ආත්මෙදී පිරිමි කෙනෙක්. මේ ආත්මෙදී ගැහණු කෙනෙක් උනේ කොහොමද? ලිංගිකත්වයේ මාරුවීමේ මානසික අවධිය. ඒක සිදුවිය හැකි. චූ අයිපින් පෑන් තායිලන්තයේ පිරිමි දරුවෙක්. අවුරුදු 4 සෙල්ලම් කරන විට මිය ගිහින් තිබුණා. ඊට පස්සේ එයා ගැහණු ආත්මයක උපත ලැබුවා. ඊට පස්සේ හැම දෙයක් ගැනම කිව්වා. නේත්‍රා යුග්මයේ රාම්ට සුන්දරව දැක. මිනිසා පරණ ඇඳුමක් ඉවත් කර අලුත් ඇඳුමක් අඳින යම්සේද ආත්මයක් තවත් ශරීරයක සිට වෙනත් ශරීරයකට මරණයෙන් පසු ගමන් කරනවා.
මේකයි පුනර්භවයේ තේරුම. භගවන් ගීතාව ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒත් ගාන්ධිතුමා කියන එක විශ්වාස කරනවා. ඒකයි මම එහෙම කිව්වේ. ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයා ඩොක්ටර් කෙනෙක්නේ. රිපෝට් දැක්කම විතරක් විශ්වාස කරන්න. ඉස්සර වෙලාම චිත්‍ර ගැන දැනගන්න. මෙයා එක මරණයකට වග කියන්න ඉන්නවා. ගිහින් එයාව බේරගන්න. චිත්‍රව අපි අතරමැදියකු හරහායි මුණ ගැහුණේ. එයාව මුණ ගැහෙන හැමෝම එයාට කැමතියි. ඒ හින්දා අපේම දුවෙක් විදිහට තමයි අපි හැමෝම එයාට සැලකුවේ. එතකොට චිත්‍රගේ ඉගෙනීම චිත්‍රට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ ගැන මම හොඳටම දන්නවා. මම එයාට උගන්වන්න උදව් නම් ගත්තා. වෙන මොකුත් මම දන්නේ නැහැ. ඒ වගේ දක්ෂ දරුවෙක් මගේ ජීවිතේට මුණ ගැහිලා නැහැ. එයා ඇත්තටම හොඳ ළමයෙක්. ඔයා උදව් ගත්තේ කාගෙන්ද? ජේලර්ගෙන්. ජේලර්? ඔයාලා චිත්‍ර ගැනනේ අහන්නේ. ඔයාලා එයා සාමාන්‍ය ළමයෙක් කියලා හිතන වෙති. මොකද ඔයාලා දන්නේ නැතුව තියා මොනවද කළේ කියලා. ඔයා වෙන පිරිමිත් එක්ක හිටපු නිසා ඔයා අතරලා යන්න ගියා. ඒකයි ඔයා මට ඔය කාගෙනද කියවන්නේ? අනවශ්‍ය දේවල් මොකටද ඔය කියවන්නේ? ඔයාගේ තාත්තා මාව දාලා ගියට මට දුක නැහැ. ඒත් ඔයා කියන කතා අහලා මට අද ගොඩක් දුක හිතුණා. ආයේ මේ වගේ කතා කිව්වොත් බලාගෙනයි. මම ගහනවා කෙල්ලෙක් කියලා බලන්නේ. මං කවුද කියලා දන්නවනේ. කවුරු කාගේ අම්මද? කවුරු කාගේ තාත්තද? නවත්තන්න චිත්‍රා. අයියෝ. අවුරුදු 8 චිත්‍ර රමන්ගේ අම්මව මැරුවා. ඒ ගැන ළම තමන්ගේ දුවද? නේෂර් මේ ළමයා මගේ කවුරුත් නේ. මගේ සම්බන්ධයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තියාගත්තා. එයා ඒ අනිත් අයට වඩා ගොඩක් වෙනස්. ඒත් ඒ ගෑන් ළමයි ඉගෙන ගන්න දක්ෂ ඉඳයි හැසිරීම හදාගත්තු නිසා එයාව ෆාදර් කෙනෙක් ගාවට යව්වේ. ඊට පස්සේ එයාව බලාගත්තේ ඒ ෆාදර්. ඔයාලට තවත් විස්තර දැනගන්න ඕන නම් ෆාදර් ඉග්නෝසියස්ව මුණ ගැහෙන්න පුළුවන්. චිත්‍ර අභිරහස් ගෑනු ළමයා. සංගීත මේ මොකද? අනේ අපි ගෙදර ආවනේ. අපේ පිළිගන්නයි මෙහෙම ඉන්නේ. බය නැතුව එන්න. මෙතෙන් ලාෆින් බුද්ද පිළිරුවක් තියෙන්න ඕනේ. ලාෆින් බුද්ද? ඒක මම පොඩි කාලේ සෙල්ලම් කරනකොට මගේ අතින් කැඩුනා. ඒ පිළිමේ මෙතනම තිබුණා කියලා කොහොමද කියන්නේ? ඒ කියනවා මේ ගෙදර ගැන දන්නවද? මේ ඒක වාස්තු විද්‍යාවට අනුව තියෙන්න ඕනේ. ඒකයි මං ඇහුවේ. අනේ චිත්‍රා. චිත්‍ර මොනතරම් හරි විදිහටද ඔයා වන්දනා කළේ? ඒ සමහර පුරුදු තමන්ගේ තුලින්මයි එන්නේ. අම්මේ මං ඔයාලට කිව්වේ මේ චිත්‍රා මේ ස්වර්ණා. හායි මගේ නම ශලනී. හමුවීම සතුටක්. මට ඔයා ගැන දුව කියලා තියෙනවා. ඔයා යාම හොඳට බලා ගන්නවා කියලා. මම නැතු එක දවසක්වත් එයා ඉන්නේ නැහැ. ඒත් මෙච්චර කල් හිටපු එකම පුදුමයක්. ඔයා ඇවිදින ස්ටයිල් එක හරියට රජ කෙනෙක් වගේ. රාක්ෂයෙක් වගේ ඇවිද්දත් ඒ විදිහටමද කියන්නේ? හො සමහර විට එහෙම වෙන්න පුළුවන්. අපි ඉදිරියේ ඉන්න මිනිස්සු අපිට දකින්න ඕනේ කොහොමද? ඒ ලෙසටයි අපිට පේන්නේ. ආදරේ හතුරු කොනට වඩා විශාලයි. මේ ඇස් දෙකෙන් තමයි ඒවා දකින්නේ අපි. ඔයාගේ ඇස් වලින් නම් යම් දෙයක් පේනවා. ආහා මොනවද දැක්කේ? පළමු හමුවීමෙන්ම අපි ගොඩක් මිතුරු වුණානේ. හරියටම හරි. මට හිතෙන්නේ අපි දෙන්න අතර ආත්මගත බැඳීමක් තියෙනවා වගේ. ඒක තමයි. එයාව දැක්ක ගමන් මටත් එහෙමමයි හිතුනේ. ඒ වුණාට ඔයාලා හම්බුලා ටික වෙලාවයිනේ. ඉතින් ඇයි ඔයා එහෙම කිව්වේ? මෙයාව දැක්ක වෙලාවේ මට එහෙම හිතුණා. කෙනෙකුගේ චරිතමනින්නේ පෙනුමෙන් නෙමෙයි. එයාගේ හැසිරීමෙන්. ලංකාව කොහෙද? ඇමරිකාව කොහෙද? කොච්චර දුරකද ඇවිල්ලා තියෙන්නේ? මගේ මහත්තයා ගැන දැනගන්න. ඔයාගේ එයාගේ අතර අනිවාර්යයෙන්ම මොකක් හරි සම්බන්ධයක් තිබිලා තියෙනවා. ලංකාව මොකද? මම අන්තිම හුස්ම හෙල්නකම්ම රවිගේ මරණේ වැරදිකාරයන්ව අල්ලගන්නවමයි. මොකද මේ රවිගේ මරණේ විතරක් නෙමෙයි.
චිත්‍රාගේ පැවැත්මත් ඒකයි. හරි කේස් එක අදින්න ඕනේද අයවාට? වහලා දාපු කේස් එකක් ආයෙ ඕපන් කරගෙන ඔයාට දිනන්න පුළුවන් වේද? දිනුමයි පෙරදුමයි කියන්නේ කෙල්ලෙක් වගේ. ජයග්‍රහණය කියන කෙල්ල හැමෝගෙම හිත් දිනාගෙන ආදරය ලබනවා. එතකොට පෙරදීම මිනිස්සු කීයක් ඉස්සරහට ආවත් කම්මුලට ගහනවා. ඕකේ all the best. මේ වැඩේට චිත්‍රට හොඳටම සපෝට් කරන්න ඕනේ. ගෑනු ළමයි හැමදාම තාත්තට උදව් කරන්නේ. මේක මෙයාගේ තාත්තගේ කේස් එකනේ. අනිවාර්යෙන් උදව් කරනවා. බය වෙන්න එපා. මට නම් ඔයාගේ සහයෝගය යෝනේ. අනිවාර්යයෙන්ම හම්බ වේවි. මේක මගේ වගකීම. දුවේ මෙයාලා වැතුලට එක් කරගෙන යන්න. එන්න. දැක්කද මැඩම්? චිත්‍ර කියලා කෙල්ලෙක් ඉන්දියාවෙන් ඇවිත් රවීගේ කේස් එක ගැන අහනවා. මම මේ කතාව වලට සෑහෙන කාලයකට කලින් කිව්වනේ. එයා ගෙදරටම ඇවිල්ලා. ඒත් ඔයා මොකුත්ම කරන්නේ නැහැ. ඒ දවස්වල මෙයාව මැරුවා නම් ඉවරයිනේ. දැන්වත් ඉතින් මොලේ කල්පනා කරලා වැඩ කරන්න වෙයි. මම දන්නවා. චිත්‍ර රවිගේ මරණය ගැන දැනගන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ. රවි ඇවිදින විදිහ, එයාගේ හැසිරීම් රටාව මේ ඔක්කොම මන් දැන් එයා තුලින් දකිනවා. ඔයාට පේන්නේ නැද්ද රවි ආයෙත් ඇවිල්ලා කියලා? ඒ කියන්නේ රවිගේ ආත්මය චිත්‍රට වහිලා කියන එකද? රවිගේ මීලක ආත්මය චිත්‍ර. රවි එයාගේ මිනිමරුවන්ට දඬුවම් දෙන්න. ඒ කියන්නේ මාව මරන්න චිත්‍ර වෙලා ඇවිත් ඉන්නේ. හැපි බර්ත්ඩේ රවි මහත්තයෝ. දැන් මොකද කරන්නේ ශාලිනී? තේරුණා. එයා ඔයාගේ අතින් මැරෙන්නම ඉපදිලා තියෙන්නේ. හරි කියන්න. සර් චිත්‍ර ලොකු ප්‍රශ්නයකට පැටලලා ඉන්නේ. මේකට ගොඩක් ලොකු අය සම්බන්ධයි වගේ. එයාලා චිත්‍රට මොකක් හරි නරකක් කරයි සර්. කරන්න දෙයක් නෑ සුවර්ණා. ඒත් එයා මැරුණොත් එහෙනම් මොකද කරන්නේ? මැරෙන්න අරින්න. සර් ඇයි ඔයා මෙහෙම කතා කරන්නේ? ඔයා චිත්‍රට කැමති නැද්ද? මම චිත්‍රට කැමති නෑ. මම දන්නවා එයයි දිනයි කියලා. කෝපි වුණත් උණුසුම්මයි බොන්න ඕනේ. ඒත් අපි හැම උණු දෙයකටම කැමති නැහැනේ. පරීක්ෂණයක් සාර්ථක වෙන්න නම් පොඩි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඔයාලට ෆාදර් කතා කරනවා. හොඳයි. ෆාදර් කතා කරනවා. මම ඔයාට පස්සේ ගන්නම්. එන්න චිත්‍ර. අද තමයි මෙයාගේ උපන්දිනේ. උපන්දිනේ නෙමෙයි මරණ සංවත්සරය. එහෙම සංගීත තමයි කිව්වේ. මොනවද කියන්න තියෙනවා කියලා කිව්වේ? ඔව් මෙහෙ නෙමෙයි. ඔයාව වැදගත් තැනකට එක්කයි යන්නේ. අපි එහෙදි කතා කරමු. හරි මං ගිහින් සංගීතට නෑ. අපි දෙන්න විතරයි. ඕ. එහෙනම් එහෙට ගිහින් අන්තිම වැඩේ කරන්නේ. අන්තිම දේ තමයි. පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අනෙක් ළමයිට වඩා වෙනස්. රාජා මහා රාජෙක් වගේ හිටියම මරලා දැම්මාර ගෑණි මාව රැවට්ටුවා. මං යාව කවදාවත් අතාරින්නේ නැහැ. කතෝලික නිසා මම පුනර්භවය ගැන විශ්වාස කරේ නැහැ. ඒත් ෆාදර් කෙනෙකුට නිසා ඒ ගැණු ළමයාගේ ප්‍රශ්නේ මට පෙනුණා. චිත්‍ර පොඩි කාලේ ඉඳන්ම දැනගෙන හිටියා එයාව මැරුවා කියලා. එයාව හොයාගෙන මරණ එකයි එයාගේ ජීවිතේ අරමුණ. ෆාදර් මට විනාඩියක් දෙන්න. කමෝන් ඉක්මනට ෆෝන් එක උස්සන්න ස්වර්ණා. හලෝ දැම්ම ගිහින් චිත්‍ර නතර කරන්න. ඇයි සර් චිත්‍රට කරදරයක්ද? චිත්‍රයේ කරදරයක් නෙමෙයි චිත්‍රටයි කරදරේ. එයා හිට්පිට නැති කෙනෙක්. සර් ඔයා මොනවද මේ කියන්නේ? චිත්‍රට තියෙන්නේ අපි හිතන ලෙඩේ නෙමෙයි. එහෙනම් චිත්‍ර වෙන කෙනෙක් නෙමෙයි. මේ චිත්‍රගේ දෙවෙනි ආත්මේ රවි චර්මා. එයා මේ ගැන හොඳටම දන්නවා. අපි හිතුවේ එයා අපේ කීම වෙනස් කරන්න හදන කෙනෙක් කියලා. ඒත් එයා අපිව මෝඩයට අන්දලා ඇමරිකාවට ගියා. එයා හීනෙ හින්දා නෙමෙයි ඇමරිකාවට ගියේ. එයාගේ අරමුණු ඉෂ්ට කරගන්න එයා ඇමරිකාවට ගියේ. එයා අපිව හැංගුම්බර කරලා එයාගේ අරමුණු ඉෂ්ට කරගන්නයි ගියේ. චිත්‍ර නිසා කවුරු හරි මැරෙන්න ඉඩ තියෙනවා. එයා දැම්ම ගිහින් එයාව නතර කරගන්න. ඕකේ සර්.
ඒයි රාමනායක රාමනායක නෙමෙයි ගජනායක සර්. කොහෙද ගජනායක? අනේ දන්නේ නැහැ සර් මං චිත්‍රගෙන් ගුටි කාලා හොස්පිටල් එකේ ඉන්නේ. චිත්‍ර මරන්න යන වෙන කවුරුවත් නෙමෙයි. අර සංගීතගේ අම්මා ශාලිනී සර්. අපොයි දෙයියනේ. මම මේ කතාව සංගීතගේ ගෙදර ගිය දවසමයි දැනගත්තේ. මේ ගැන සංගීතට කියන්නේ යද්දි චිත්‍රට මාව අහු වුණා. එයා මට හොඳටම ගැහුවා සර්. මට සංගීතව හම්බෙන්න බැරි වුණා. මොන වුණාද කියලා මන් දන්නේ නැහැ සර්. ඔයා කියනවද? නෑ නෑ මට යන්න දෙන්න. හැමෝටම කියනවද? හැමදේම කියනවද? අනේ මට යන්න දෙන්න. මොනවද කියන්නේ ආ? සංගීත වෙනුවෙන් ශාලිනී නෝනෝ බෙරගන්න සර්. ස්වර්ණ චිත්‍ර අතින් මැරෙන්න යන්නේ වෙන කවුරුවත් නෙවෙයි ශලනී. චිත්‍රයා කරන්න ඕන දේ අනිවාර්යයෙන්ම කරાવી. එහෙම වුණොත් මේ මිනිමෙරුම අපි හැමෝගම පිටින් යන්නේ. එහෙම වෙන්න දෙන්න බෑ. ශලනීව කොහොම හරි බේර ගන්න ඕනේ. මං දැම්මම පිටත් වෙනවා. ඔයා ලෑස්ති වෙලා ඉන්න. චිත්‍රා මේ තමයි මංගුව වැදගත් තැන. චිත්‍රා මේ තමයි ඔයාගේ සොහොන් කොත. නෑ මං කිව්වේ මේ රවිගේ සොහොන් කොත තමයි මේ තියෙන්නේ. ඇයි චිත්‍රා දුක හිතුණද? මෙහාට ආවේ ඔයා ඔය ගැන දකින්නනේ. දැන් ඔයාට ඔයාගේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වුණාද? ඔයා හොයාගෙන ආපු මගේ ස්වාමියාගේ සොහොන් කොත දැක්කම ඔයාගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙයි කියලා හිතුණාද? මෙහාට ආවේ පලිගන්නද නැත්නම් සාධාරණ ඉෂ්ට කරන්නද? මොකද්ද ඒ දෙකේ ඇති වෙනස? සාධාරණයට සමාජයේ ගෞරවය ලැබෙනවා. පලිගැනීමෙන් ඔයාට සතුටක් ලැබෙයි. දෙකේ මොකද්ද තෝරගන්නේ? සාධාරණයේ ගෞරවය දෙකම. අමතක කරන්න. එහෙනම් රවිගේ අම්මයි තාත්තයි ඔයාට හීනෙන් පේනවද? නැහැ. එහෙනම් රවිගේ බිරිඳයි ළමයයි? නැහැ. රවිගේ මරණයට සාක්ෂි තියනවද? රවි කොහොමදවත් මැරුණේ නැහැ. ඇත්ත. ඔයා හිතන්නේ මගේ සැමියා හොඳ මිනිහෙක් කියලාද? ඒ තරම් හොඳ මිනිහෙක්ගේ ආත්මය අරන් පලිගන්න ආවේ? රවි තව කොච්චර කාලයක් රඟපානවද? දැන් මේ නාටකම නවත්තන්න. මං දන්නවා ඔයා මගේ මහත්තයාගේ ඊළඟ ආත්මය කියලා. මං දන්නවා ඔයා ආවේ මාව මරන්න කියලා. ඒ බව දැනගෙන තමයි මම මෙහාට ආවේ. එහෙනම් සේරම දැනගෙනත් ඇයි මෙච්චර රඟපාන්නේ? කනගාටු වෙයි කියලා හිතලාද? ඔයා කොච්චර රඟපෑවත් මම ඔයාව පණ පිටින්නම් අතාරින්නේ නැහැ. ඔයාව මරන්නම මගේ ජීවිතේ කැප කරලා තියෙන්නේ. ලෝකයේ වටේම ඇවිදින්න උනා මට ඔයාව අල්ලගන්න. ඔයා නිසා මම බටම බැනගත්තා. මං දැනගෙන හිටියා මං වෙන කෙනෙක් කියලා. ඒත් ඒ රවි කියලා දැනගන්න මට අවුරුදු 15ක් ගියා. රජෙක් වගේ ඉන්න තිබුණ මම ජීවිතේම කනපිට ගැහුණා. මාව මරලා මගේ ජීවිතේ විනාශ කළා. ඔයා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තාම මම කොච්චර සතුටු වුණාද? ඒත් ඔයා මගේ දරුවගෙන් මාව ඈත් කළා. මම ඔයාව එච්චර ලේසියෙන් මරන්නේ නැහැ. ඔයා කරපු හැම වැරැද්දක්ම මගේ සොහොන් කොතේ ලියවෙන්න ඕනේ. මම කරපු වැරද්දම ඔයත් දැන් කරන්න හදන්න එපා. අපි දෙන්න ඒ කාලේ කොච්චර සන්තෝෂෙන්ද හිටියේ. ඔයාට ඒව නෙමෙයි. මං ඔයාව මරපු එක විතරද ඔයාට මතක? මං ඔයාව මරන්න හේතුවත් ඔයාමයි ඇති කරේ. ඔයාමයි ඇති කරේ. ඔයා දන්නවද ඒක? ඔයාට මතක නැත්තම් මං කියන්නද? ඉන්දියාවේ ඉඳන් ඇමරිකාවට ඇවිත් දියමන්ති බිස්නස් වලින් ගොඩක් දියුණු වුණ කෙනෙක් තමයි චන්ද්‍රකුමාර. එයාට එක පුතෙක් හිටියා. ඒ තමයි රවි. පද්මනාක් ලේක් වීව් වල සිටුවරයා. රවි වර්මා. ගොඩක් සල්ලි තිබුණ නිසා අහංකාරකමත් ඒ වගේම ලොකුවට තිබුණා මේ මිනිස්සයාට. මනුස්සකමක් ගැන පොඩි දැනීමක්වත් තිබුණේ නැහැ. වැරද්දට ගොඩක් බරයි. කොහේ ගියත් වැරදි පුරුදු වලට කියන තවත් නමක් විදිහට තමයි රවි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. එයාට ගොඩක් සතුටු හිතුණා මෙයා පීනන්න යනවා. රවි වර්මා. මෙයාගේ ප්‍රියතම වැරද්ද තමයි ගෑනු ළමයි එක්ක විනෝද වෙන එක. මෙයා කැමති කෙල්ලක් දැක්කොත් ඒ කෙල්ලව ගෙදර ගෙනගින් එයත් එක්ක විනෝද වෙනවා. පුතා කොච්චර වැරදි කරත් එකම පුතා කියලා චන්ද්‍රකුමාර සද්ද නැතුව හිටියා. මමයි මගේ නංගි අනාතයි. චන්ද්‍රකුමාර අපේ දුර නෑයෙකුට කියලා අපි දෙන්නව මෙහාට එක්කගෙන ආවා.
අපිව එක්කන් ඇවිත් තිබුණේ එහෙ ඉන්න නෙමෙයි. ඒ පවුලේ ගෞරවය රැකගන්න. මම පොඩි නිසා මට ඒ ගැන වැටහීමක් තිබුණේ නැහැ. ගැහණු ළමයිට ඒ විදියට සලකපු හින්දා තමයි මම රවිට පොඩි කාලේ ඉඳන් වෛර කරන්නේ. එයාගෙන් අපිව බේරගත්තේ චන්ද්‍ර කුමාර. එයාගේ කරුණාවෙන් අපි ඇහි හිටියා. මායි මගේ නංගි එහෙදිමයි ලොකු උනේ. ඒත් මම මාව බිල්ලට දෙන්න බව දැනගත්තා. එතකොට මට ගොඩක් දුක හිතුණා. චන්ද්‍ර කුමාර තමන්ගේ පුතාව කසාද බඳින්න කියලා මට වැන්දා. මම කැමති වුණේ නැහැ. එයා අපිට කන්න දීලා උස්මහත් කරපු නිසා මම එයාගේ වචන පිළිගත්තා. පස්සේ මම රවිව කසාද බැන්දා. ඒ තාත්තගේ කීමහල රවිව කසාද බැඳපු එකේ භයානකකම මම පළමු රාත්‍රියේම දැක්කා. මොකෝ වැඩකාරි වෙලා ඉඳලා එකපාරටම රජිනක් වෙන්න ඕනද? හැම රැයකම මට කෙල්ලක් ඕන. ඒත් මට ජීවිත කාලෙම එක කෙල්ලක් එක්ක ඉන්න බෑ. මගේ නම රවි. වෙන ගෑණියෙක්ට නම් මේව දරාගෙන ඉන්න බෑ. ඒත් මම මගේ මේ හැම දුකක්ම මගේ නංගි වෙනුවෙන් විඳ දරාගත්තා. මම මේ වගකීමෙන් ගැලවිලා පැනලා යයි කියලා හරි එලවයි කියලා හරි තියෙන බයට සර් ඔක්කොම දේපල මගේ නමට ලිව්වා. ඒයි ප්‍රතාප්! බිස්නස් වල වකීම ඔයා මට දෙන්නේ නැහනේ. මම හැමදේම ඉවසන්නේ නැහැ. මම ඔයාට අපාය පෙන්නනවා. මම සෙරෙප්පුවෙන් ගහන්නේ නැහැ. මම සෙරෙප්පු හදනවා ඔයාගේ. නැහැ නැහැ. තාත්තට මොකුත් කරන්න එපා. පැත්තකට යන්. ඔයාට ඔක්කොම ලැබෙන්න හේතුව මොකද්ද? ඒ තරම් නියම කෙල්ලෙක්ද ඔයා? හැබැයිටම රවි එයාට මොකුත්ම කියන්න එපා. අනේ. දෙන්නට දෙන්න ආදරය කරනවා නේද? තාත්තේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මගේ බිරිඳද නැත්නම් ඔයාගේ අනියම් බිරිඳද? ඒයි මම හිතන් හිටියේ ඔයා හොඳ පුතෙක් නෙමෙයි කියලා. ඒත් ඔයා හොඳ මිනිහෙකුත් නෙමෙයි. දිනුමයි පැරදුමයි කෙල්ලෙක් වගේ. දිනුම නිසා ආදරය කරන කෙල්ලෙක්ගෙන් වගේ සතුට ලැබෙනවා. මගේ නම රවි. මෙහෙම කියලා රවි යන්න ගියා. ඒත් තාත්තගේ මරණයටවත් ආය ආවේ නැහැ. ඒත් දවසක් කිසිම හේතුවක් නැතුව එයා ආයෙත් ආවා. මට සමාව වෙන්න ශලනී. මම අනාථයෙක් වුණා. ඒත් ඔයත් මට සමාව දුන්නේ නැත්තම් මම මිනිහෙක් නෙමෙයි පිස්සෙක් වෙයි ශලනී. මගේ හිත එයාගේ වචන පිළිගත්තා. මම එයාගේ වචන විශ්වාස කරා. එයා ආදරෙන් කතා කරපු හින්දා මං එයාව විශ්වාස කරා. ඒත් මට සැකයක් තිබුණා. එයා දේපල වෙනුවෙන් ආවේ කියලා. මම එයාගේ නමට දේපල ලියන්න ලෑස්ති වෙලා නෙමෙයි හිටියේ. එයා ආවේ දේපල වෙනුවෙන් නෙවෙයි මගේ නංගි වෙනුවෙන් කියලා දැනගන්නකොට සිදු නොවිය යුතු දේ සිදු වෙලයි තිබුණේ. නතර වෙන්න. මම කවදා ඉඳන්ද මේ දවස් වෙනකන් හිටියේ. අද ඒ වෙලාව ආවා. අනේ දෙවියනේ, එයා මගේ නංගිව පාවිච්චි කරනවා. මට ඒක දරාගන්න බැරි වුණා. ඔයා මේ මොනවද කළේ? ඔයත් ඒකමනේ කළේ? ඔයා තාත්තා කෙනෙක් වගේ. ඇයි හිතට අමාරුද ඔයාට? ඔයා මොනවද මේ කියන්නේ? එයාගේ ජීවිතේ. දැන් මොකද කියන්නේ? මම තමයි රවි. මේ රවි කවදාවත් පරදින කෙනෙක් නෙමේ. මොකක්ද ඔයා කළේ? සමහර විට ඔයාගෙන් ලැබුණු සතුට එයාට මදි ඇති. ඒක නිසා වෙන්නද මගේ ළඟට ආවේ?
ඒක ඉතින් මගේ වරදක් නෙවෙයිනේ. නෑ ඔයා කරන්නේ වැරද්දක්. ඕ වැරද්දක්ද? ඔයා හැමතිස්සෙම අපි දෙන්නක මැදට පනින්න හදනවා. එයයි මයි එක්කෙනෙක් වෙන්න හදන්නේ. ඒක ඉතින් අපේ කැමැත්තනේ. කතාවගන්නවා. ඔයා මට කැමති වෙන්න කිසිම අවස්ථාවයක් නෑ. පිට මිනිස්සුවත් මට කැමති නෑ. මම ඔයාට කැමති නිසා නෙමෙයි යාවේ. ඔයාගෙන් දෙයක් ඉල්ලන්නයි ඔයාට දෙයක් කියන්නයි යාවේ. ඔයා මේවා මගේ නමට හරවලා මාව ෂේප් කරවන්න හදනවද? ලේපල ගැන ඔයා හිතන්නේ. ජීවිතය ගැන මමයි හිතන්නේ. මගේ නංගි ගැන ඔයා මොනවද හිතන්නේ? එකපාරක් ඉඹුම් මලක් මං ආයේ පාවිච්චි කරන්නේ නෑ. මම ඔයා ගැන නෙමෙයි ඇහුවේ. නංගිගේ කසාද කෙරෙන්න ඕනේ. හැම මලක්ම පූජා කරන්න බෑ. සමහර මල් පර වෙලා යනවා. මේ කරන්නේ වැරද්දක්. ඔයා මම අතාරින්නේ නැහැ. මගේ බඩේ ඔයාගේ දරුවෙක් ඉන්නවා. දැන් ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මොකද කිව්වේ? මගේ බඩේ ඔයාගේ දරුවෙක් ඉන්නවා. දරුවගේ ප්‍රශ්නේ අපේ සම්බන්ධ කෙනා ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? වෙන අය වගේ මාව පාවිච්චි කරලා විසික් කරන්නද හදන්නේ? ශලනී කියනවා. එන්න ශලනී. ඔයා කියන දේවල් දැම්මට වැඩක් නෑ. හැපි බර්ත්ඩේ රවි. ශලනී ශලනී මොනවද කරන්නේ? ශලනී ඒ වෙලාවේ මටත් මැරෙන්න හිතුණා. ඒත් ඒ වෙලාවේ මගේ බඩේ හිටපු දරුවා හින්දා මං ඒ අදහස අත්හැරියා. ඒකෙන් ජීවත් වෙන්න මට හයියක් ලැබුණා. ඔයා මාව මැරුවත් මට ඔයාව මරන්න උවමනාවක් තිබුණ නැහැ. තමන්ගේ තාත්තා නැතුව දුවෙක් හදන්න ඕනුනේ නැහැ මට. ඒත් පොඩි එකෙක් වගේ හිටපු මගේ නංගිට අර වගේ නීච වැඩක් කරපු නිසා මට ඔයා ගැන විශ්වාසයක් නැති වුණා. ඒකයි මම ඔයාව මැරුවේ. තරහ හැරෙනකම් මම ඔයාට ගැහුවා. ඔයා දිනන නිසා මම ඔයාව මරලා දැම්මා. ඒත් ඔයාගේ ඇතුළේ ඉන්න රාක්ෂයව මරන්න බැරි වුණා. ඒත් මාව මරලා මගෙන් පලිගන්න එක වැරදි. මම මෙතනම ඔයාව මැරුවොත් ඔයා ආයෙත් ඉපදිලා එයි. ඒ හින්දා ඔයාට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ නම් ඔයාගේ ඇතුළේ ඉන්න රාක්ෂයව විනාශ කරන්න ඕනේ. එපා ශල්ලි එපා. හරි ඔයා දිනු. හරි මම පරාද වුණා. ඔයා ඒ ආත්මේ මගේ සොහොන්කොත හැදුවා. මේ ආත්මේ මාව මිනිහෙක් කළා. අනේ නෑ ශාලිනි. මම ඔයාට නෙමෙයි පෙරදුනේ. මගේ දුවට. ඇත්ත මේකයි. මම එයාගේ තාත්තව මැරුවා. මේ ගැන දැනගත්තොත් එයාගේ විශ්වාසෙ බිඳිලා යයි. මගේ දුවගේ විශ්වාසය නැති වෙයි. විශ්වාසය නැති වෙනවට වඩා හොඳයි මම බැරිලා යන එක. හැම ගෑනු දරුවෙකුටම එයාගේ තාත්තා වීරයෙක්. එයාගේ හොඳම යාළුවෙක්. මේ දවස් ටික එයත් එක්ක ඉඳලා ඔයා එයාගේ හැමදේම වෙලා. ඒ කාරණාවේදී ඔයා දින්නා. ශල්ලි එපා. මේ හැම දෙයක්ම මම කරන්නේ රවි වෙනුවෙන් නෙමෙයි. ඔයාගේ ඇතුළේ ඉන්න චිත්‍ර වෙනුවෙන්. අනේ එපා ශාලිනී. මගේ දුවව හොඳින් බලා ගන්න. අනේ එපා. බයි. ශාලිනී චිත්‍රා දුක් වෙන්න ඕන වෙලාවක් නෙවෙයි. සතුටු වෙන්න ඕන වෙලාවක්. මම මොනවද කළේ සතුටු වෙන්න තරම්? හැම ආත්මයකම බැඳීමක් තියෙනවා. ඒ බැඳීම මොකද්ද කියන එක කවුරුවත් දන්නේ නැහැ. ඒත් ඔයා ඒ බැඳීම දැනගත්ත චිත්‍රා. ඔයා ඒ ජීවිත දෙක අතරේ පාලමක්. ඔයා මහා ආශ්චර්යයක් ප්‍රතිහාරයක්. කොටින්ම කියනවනම් පුදුමයක්. එතකොට ඔයාගේ මාර්ගයෙන් රවිචර්මගේ කතාව මේ ලෝකෙට ගේන්න පුළුවන්. මේ කතාවෙන් අපිට කෝටි ගණනක් හොයන්න පුළුවන්. රවි මැරිලා ඉන්නේ. මම මේ කාරණේ රවිචර්මට කියන්න කැමතියි. කොච්චර ඕනේද? මට 120ක් තිබුණා හොඳටම ඇති. මම ෂෙයාර්ස් ගැන නෙමෙයි ඇහුවේ. ඔයා මෙච්චර කල් මට ට්‍රීට්මන්ට් කළානේ. ඒකේ ගාන.
චිත්‍රගේ කතාව ඇතුලේ සංගීතත් ගෑවිලා ඉන්නවා. ඔයාට යන්න පුළුවන්. සංගීතා මේ මොකද රාජු මේ මේකයි ඔයාට මොකක් හරි ඇදි කියලා දන්නේ නැති හින්දා මම ඔයාට තෝරගන්න කීපයක්ම ගෙනාවා. මොකටද මේවා කරන්නේ? කියන්න. ඔයා මාව බඳින්න කැමතිද? ඔව් කැමති. මොකද්ද? කැමති. කැමතිද?